අයිබෝවන් 2021 දරුවන්ගේ දෝලන හතරංග පාඩමේ දෙවෙනි දවසත් එක්කයි අද අපි සම්බන්ධ වෙන්නේ. ළමයි දන්නවා මේ වෙනකොට එක දවසකට නියමිත පාඩම් කොටස අපි කොටස් 3ක් හෝ 4ක් හැටියට ඕගලන්ට අරගෙන ඉන්නේ. ඒතර දෙවෙනි දවසේ දෝලන හතරංග පාඩමේ පළවෙනි කොටසත් එක්කයි මුලින්ම ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ. අපි සාමාන්‍ය පන්තියේදී වැඩ කළා වගේම මුලින්ම ඔයගලන්ට ගිය සතියේ හදන්න දීපු සරල අනුවර්තීය චලිතය යටතේ හදන්න දීපු අභ්‍යාසවල ඒ ගෙදර වැඩ ගණන් වල අමාරු ගණන් ටික සාකච්ඡා කළා. ඊට පස්සේ අපි සාමාන්‍ය පන්තියේ වැඩවලට එමු. මුලින්ම අපි ගෙදර වැඩ ගණන් ටික බලමු. අභ්‍යාසවල ගිය සතියේට නියමිතව තීච්ච නිබන්ධනයේ අභ්‍යාසවල පළවෙනි ගාන අපි පන්තියේ සාකච්ඡා කළා. දෙවෙනි ගාන, තුන්වෙනි ගාන සහ පස්වෙනි ගාන අපි පන්තියේ සාකච්ඡා කළා. ගෙදරට ගණන් වල මුලින්ම මම සාකච්ඡා කරන්නේ හතරවෙනි ගැටලුව. හරි වැරදි ලකුණු කරගන්න, අඩුපාඩු සකස් කරගන්න. මොකද හතරවෙනි ගැටලුවේ කියන්නේ අංශුවක් සංඛ්‍යාතය හර්ට්ස් 3ක් හා විස්තාරය සෙන්ටිමීටර් 5ක් වූ සරල අනුවර්තීය චලිතයකදී සංඛ්‍යාතය හර්ට්ස් 5යි සංඛ්‍යාතය හර්ට්ස් 3යි විස්තාරය සෙන්ටිමීටර් 5යි. මේ සරල අනුවර්තීය චලිතයකේ දෙනවා. එක් ආවර්ත කාලයක් තුල අංශුව චලනය වන මුළු දුර කොච්චරද කියලා අහනවා. ඒක ඊටාම සරල ගැටලුවක්. ළමයි දන්නවා සරල අනුවර්තීය චලිතය යෙදෙන කෙනෙක්ට එක පූර්ණ දෝලනයක් සම්පූර්ණ කරන්න ගතවන කාලය තමයි ආවර්ත කාලය කියලා කියන්නේ. එතකොට මෙතනින් යා චලිතය පටන් ගත්ත කියලා හිතුවොත් පූර්ණ දෝලනයක් සම්පූර්ණ වෙනකොට මේ කෙළවරට ගිහිල්ලා ආපහු හැරිලා කම්පන කේන්ද්‍රය පාස් කරලා ප්‍රතිවිරුද්ධ කෙළවරට ගිහිල්ලා නැවත යා කම්පන කේන්ද්‍රයට එනවා. එතකොට මේක පූර්ණ දෝලනයකදී නැත්නම් ඒක ආවර්ත කාලයක් තුලදී ආ චලනය වෙන මුළු දුර ප්‍රමාණය වෙන්නේ විස්තාරය වගේ 4 ගුණයක් නේ. මේ කොටස විස්තාරයනේ. එතකොට a 4යි a ප්‍රමාණයක්. යනෝ ගානේ පළවෙනි කොටස පිළිතුර වෙන්නේ a වගේ 4 ගුණයක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 20ක්. දෙවෙනි කොටස අංශුවේ උපරිම ප්‍රවේගය හොයන්නලු. අපි ඉගෙන ගත්තා ගිය සතියේ සරල අනුවර්තීය චලිතය යටතේ උපරිම ප්‍රවේගය ලැබෙන්නේ කම්පන කේන්ද්‍රයේදී. ඒ උපරිම ප්‍රවේගය දැක්වෙන සූත්‍රය මම කිව්වා ළමයි කටපාඩම් කරගත යුතුයි. Vmax සමානයි a ඔමෙගා. දැන් මේ ගානේ අපිට ඔමෙගාව දීලා නැහැ. දීලා තියෙන්නේ සංඛ්‍යාතය නිසා. ඔයගොල්ලෝ දන්නවා අපිට පුළුවන් ඔමෙගාව ලියන්න සංඛ්‍යාතය ඇසුරින්. ඔමෙගා කියන්නේ 25f. ඒතර විස්තාරයේ සෙන්ටිමීටර් 5යි. ඕනනම් එතන සෙන්ටිමීටර් වලින්ම තියාගන්න පුළුවන්. ඒ මොනොත් වේගය එන්නේ තත්පරයට සෙන්ටිමීටර් වලින්. නැත්නම් මේකට පුළුවන් ඕන ඒක මීටර කරන්න. ඔන්න මම සෙන්ටිමීටර් මීටර කළා. 2යි 3.114 සංඛ්‍යාතය දීලා තියෙන්නේ 3යි කියලා. මේක සුළු කළොත් ඇවිල්ලා තියෙනවා පිළිතුර 0.94.2යි. MS ඍණ 1. ඊළඟට අහනවා අංශුවේ උපරිම ත්වරණය. දගී සතිය අපි ඉගෙන ගත්තා සරල අනුවර්තීය චලිතය දෙන කෙනෙක්ගේ ත්වරණය උපරිම වෙන්නේ එයාගේ ගමන් පතේ කෙළවරක මේ කෙළවරේ හරි නැත්නම් මේ කෙළවරේ හරි ඉන්නකොට. එයි අපි දන්නවා සරල අනුවර්තීය චලිතයේ තියෙන මූලික ගුණය තමයි කම්පන කේන්ද්‍රය දෙසට තියෙන ත්වරණය ඒ කම්පන කේන්ද්‍රයේ ඉඳලා ඇති කරලා තියෙන විස්ථාපනයට අනුලෝම සමානුපාතික වීම. ඒතර විස්ථාපනය වැඩි වෙන්න ත්වරණය වැඩි වෙනවා. විස්ථාපනය වැඩිම වෙන්නේ අපි දන්නවා කෙළවරට ගියාම විස්තාරයේදී. එමනම් ඒ අවස්ථාවේ තමයි එයාගේ ත්වරණය උපරිම වෙන්නේ. ඒතර සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය a සමානයි ඍණ ඔමෙගා වර්ගය x. සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය a සමානයි ඍණ ඔමෙගා වර්ගය x. එතකොට මේකේ x උපරිම වෙනකොට තමයි ත්වරණය උපරිම වෙන්නේ. එතකොට මේ උපරිම ත්වරණයේ විශාලත්වය මෙතනදී හොයන නිසා ළමයි තේරුම් ගන්න අපිට ඍණ ලකුණ අවශ්‍ය වෙන්නේ නැහැ අවසාන පිළිතුර ලබා ගැනීමේදී. ඔයගොල්ලෝ දන්නවා මේ ඍණ ලකුණ ආවේ a සහ x කියන දෛශික දෙකේ දිශා ප්‍රතිවිරුද්ධ වීම නිසා. ඒත් අපි ත්වරණයේ විශාලත්වය හොයනකොට ඍණ ලකුණ අපිට අවශ්‍ය නැහැ. එනවා ත්වරණයේ උපරිමාගය ඔමෙගා කියන්නේ 25f. ඒකේ වර්ගය. තොර ත්වරණයේ උපරිමාගය ලැබෙන්නේ x උපරිම වුණාම x ගේ උපරිමාගය වෙන්නේ විස්තාරය. එතෙමනම් මෙතෙන්ට ආදේශ කරමු 2යි 5 කියන්නේ 3.14 සංඛ්‍යාතය දීලා තිබුණේ හර්ට්ස් 3යි කියලා. ඒකේ වර්ගය මෙතන විස්තාරයගේ අපි අඳුනගෙන තිබුණා සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 5 කියන්නේ මෙන්න මම මීටර වලට හැරෙව්වා. මේක සුළු කරගත්තාම උපරිම ත්වරණය ඇවිල්ලා තියෙනවා 17.75ක්. තත්පර වර්ගයට මීටර. ඔය තියෙන පළවෙනි ගැටලුවේ පිළිතුරු ලබා ගත්ත ආකාරය ඊටම සරල ගැටලුවක් ඒක.
ඊළඟට බලන්න 6 වෙනි ගැටලුව. මොකද 6 වෙනි ගැටලුවේ කියලා තියෙන්නේ මූල ලක්ෂ්‍ය කම්පන කේන්ද්‍රය වන ලෙස x අක්ෂය ඔස්සේ සරල අනුවර්තීය චලිතය දෙන අංශුවක් t සමානයි බිඳුවේදී කම්පන කේන්ද්‍රයේ පවතී. මූල ලක්ෂ්‍ය කම්පන කේන්ද්‍රය වන ලෙස x අක්ෂය ඔස්සේ මෙයා චලනය වෙන්නේ. එතකොට මෙතන තමයි මූල ලක්ෂ්‍යම තමයි ගානේදී යාගේ කම්පන කේන්ද්‍රය t සමානයි බිඳුවේදී කම්පන කේන්ද්‍රයේ හිටින්නේ. t සමානයි බිඳුවේදී කම්පන කේන්ද්‍රයේ හිටියේ. චලිතයේ විස්තරය හා සංඛ්‍යාතයේ පිළිවෙලින් සෙන්ටිමීටර් 2 හා හර්ට්ස් 1.5 වේ. ඒතර විස්තරය සහ සංඛ්‍යාතය දීලා තියෙනවා. පළවෙනි කොටස අහනවා t සමානයි t හිදී අංශුවේ x ඛණ්ඩාංකය සඳහා ප්‍රකාශනයක් ලියන්න. අපි දන්නවා දැන් මේ ගැටලුවේදී මම ගිය සතියේ ගැටලුවකදී පැහැදිලි කළා මේ x ඛණ්ඩාංකය කියන එකයි අර සරල අනුවර්තීය චලිතයේ දෙන කෙනෙක්ගේ අපි ඒ සරල අනුවර්තීය චලිතයේ සමීකරණ ලියනකොට පාවිච්චි කරන x අකුරයි හැමතිස්සෙම සමාන වෙන්න අවශ්‍ය නැහැ කියන කාරණේ. අපි දන්නවා ඒ සරල අනුවර්තීය චලිතයේ ප්‍රතිඵල ලියනකොට අපි පාවිච්චි කරන x කියන්නේ කම්පන කේන්ද්‍රයේ ඉඳලා ඇති කරලා තියෙන විස්ථාපනය. ඒතර x මේ ඛණ්ඩාංක තලයේ x ඛණ්ඩාංකය කියලා කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා x අක්ෂය ඔස්සේ අදාළ ස්ථානයට තියෙන දුර. ඒක නිසා අර ඛණ්ඩාංක තලයේ තියෙන x ඛණ්ඩාංකය සහ සරල අනුවර්තීය චලිතයේ තියෙන ප්‍රතිඵල ලියනකොට පාවිච්චි කරන x කියන සංකේතය එකම වෙන්න අවශ්‍ය නැහැ. මේක මම ගිය සතියේ ගැටලුවකදී පැහැදිලි කළා. එතකොට හැබැයි මේ දෙක එකම වෙනවා. ළමයි දන්නවා කම්පන කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය වුණොත්. කම්පන කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය වෙලා මෙයා x අක්ෂය ඔස්සේ යනවා නම් අර සරල අනුවර්තීය චලිතයේදී අපි පාවිච්චි කරන x අකුර සහ මේ ඛණ්ඩාංක තලයට අදාළ x ඛණ්ඩාංකය කියන දෙකම එකම අගයක් වෙනවා. ඉතින් දැන් මේ ගැටලුවේදී වෙලා තියෙන්නේ ඒකනේ. මොකද කම්පන කේන්ද්‍රය හරියටම මූල ලක්ෂ්‍ය වෙන්නේ. ඒ වගේම වස්තුව x අක්ෂය ඔස්සේ යන්නේ. ඒක නිසා මේ ගැටලුවේදී මේ x කියන අගය සහ x ඛණ්ඩාංකය කියන දෙකම එකයි කියන එක තේරුම් ගන්න. දැන් අපි ඊළඟ ගැටලුවට ගියාම ඔයගලන්ට තේරෙයි ඒකේ තියෙන්නේ මේ අවස්ථා දෙක වෙනස්. x ඛණ්ඩාංකය වෙනයි ඒ වගේම සරල අනුවර්තීය චලිතයේ ඒ ප්‍රතිඵල ලියනකොට පාවිච්චි කරන x අකුර වෙනයි ඊළඟ ගැටලුවේදී. මේ ගැටලුවේදී ප්‍රශ්නයක් නැහැ. ඒතර අපෙන් අහනවා පළවෙනි කොටස t සමානයි t හිදී. දැන් t සමානයි බිඳුවේදී මෙයා මෙතනින් චලිතේ පටන් ගත්තා කියලා ගානේ කියන්නේ. t සමානයි t හිදී අංශුවේ x ඛණ්ඩාංකය සඳහා ප්‍රකාශනය. එයාගේ මේ සාධාරණ අවස්ථාවක පිහිටීම පිළිබඳ ප්‍රකාශනයක් අහන්නේනේ. ඒතර අපි හිතමු t සමානයි t වලදී x ඛණ්ඩාංකය x කියලා. ඒතර ළමයි ඉගෙන ගත්ත ගිය සතියේ සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් t සමානයි බිඳුවේදී කාලය මනින්න පටන් ගන්න මොහොතේ එයාගේ කම්පන කේන්ද්‍රයේ හිටියොත් කාලයත් එක්ක විස්ථාපනයේ විචලනය වෙන්නේ මතක් කරගන්න සයිනාකාරවද කෝසයිනාකාරවද. ඉතින් මේක ගැන පැහැදිලි වැටහීමක් තියෙන්න ඕනේ. මොකද මේක ගණන් හදනකොට ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනි තත්වයක්. ඒතර ඒක හොඳට මතක තියාගන්න t සමානයි t නැත්නම් t සමානයි බිඳුවේදී කාලය මනින්න පටන් ගන්නකොට කම්පන කේන්ද්‍රය හිටියොත් අපි ඉගෙන ගත්තා එයාගේ විස්ථාපනය කාලයත් එක්ක විචලනය වෙන්නේ සයිනාකාර විදිහටනේ. කොයි අවස්ථාවේදීද කෝසයිනාකාර විදිහට කාලයත් එක්ක විස්ථාපනයේ විචලනය වෙන්නේ t සමානයි බිඳුවේදී ගමන් පතේ කෙළවරක හිටියොත්. දැන් මේ ගානේදී එහෙමනම් විස්ථාපනය කාලයත් එක්ක විචලනය වෙන්නේ ළමයි දන්නවා සයිනාකාර විදිහට. යනවා අපිට ලියන්න පුළුවන් x සමානයි a sin omega t. a sin omega t. එතකොට omega කියන්නේ 2πf. විස්තරය ගානේ දීලා තියෙනවානේ. එතකොට a sin omega කියන්නේ 2πf වාරයක් t. මේකට ආදේශ කරමු. මේ ගානේ පළවෙනි කොටස. විස්තරය කියන්නේ සෙන්ටිමීටර 2යි. ඒක සෙන්ටිමීටර විදියට තියන්නත් පුළුවන්. ඕනම් මීටර කරලා තියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒතර sin 2යි phi f වලගේ දීලා තිබුණා 1.5යි. වාරයක් t. ඒතර අවසාන උත්තරය අපිට මෙහෙම ලියන්න පුළුවන් sin මෙතන 1.5 දෙකෙන් වැඩුණාම 3යි. phi වලටත් ඕනම් ආදේශ කරලා ලියන්න පුළුවන්. නැත්නම් phi කියන සංකේතය එහෙම තියාගෙන ලියන්නත් පුළුවන් 3යි phi t. මෙන්න t කියන මොහොතේදී කාලේ t වන මොහොතේදී එයාගේ x ඛණ්ඩාංකය නැත්නම් අර කම්පන කේන්ද්‍රයේ ඉඳලා එයා සිද්ධ කළ තියෙන විස්ථාපනය පිළිබඳ ප්‍රකාශනය. දෙවෙනි කොටසේ අහනවා ළමයිගෙන් අංශුවේ උපරිම ප්‍රවේගය හා t සමානයි බිඳුවේ සිට ප්‍රථම වරට උපරිම ප්‍රවේගයට පත්වීමට ගත වූ කාලය.
ඉතින් උපරිම ප්‍රවේගය අපි දන්නවනේ Vmax සමානයි a ඔමෙගා නේ. මෙතන ආදේශ කරන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර් 2යි. මෙන්න මම මීටර් කළා. ඔමෙගා 2πf 2යි 5 කියන්නේ 3.14 සංඛ්‍යාතේ දීලා තිබුණා අපිට 1.5යි කියලා. ඒතර මේක සුළු කරගත්තොත් උපරිම ප්‍රවේගය ඇවිල්ලා තියෙනවා 0.188යි. තත්පරයට මීටර්. මේ ගන්නේ තව කොටසක් අහනවා මේ උපරිම ප්‍රවේගයටපත් වෙන්න ප්‍රථම වතාවට දැන් t සමානයි බිඳුවේදී මෙයා මෙතනින් පටන් ගත්තා. ආපහු පළවෙනි වතාවට ඔය උපරිම ප්‍රවේගයටපත් වෙන්න කොච්චර වෙලා ගියාද? ඉතින් සරල අදහසක් නේ. ළමයි දන්නවා දැන් මෙතනින් පටන් ගත්ත කෙනා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එන්න එපා උපරිම ප්‍රවේගයටපත් වෙන්න. ඉතින් එතකොට මෙතන ඉඳලා මෙතෙන් මේ කෙලවරට ගිහිල්ලා මේ ඇත්තටම කම්පන විස්තරය නෙමේ සාධාරණ ස්ථානයක්. අපි හිතමු මෙතන තමයි විස්තරය කියලා. කෙලවර කියලා. ඉතින් එතකොට මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා ආපහු මෙතන ඉඳලා මෙතෙන්ට ආවහම තමයි අර පටන් ගත් අවස්ථාවේ ඉඳලා ප්‍රවේගය උපරිමගයටපත් වෙන්න ගත වෙච්ච අවම කාලය ලැබෙන්නේ. ඒ එතන අවම කාලය කියන්නේ ළමයි දන්නවා මේ චලිතය රිපීට් වෙනවනේ. එතකොට නැවත නැවතත් එයා මේ ස්ථානයේ පහු කරලා උපරිම ප්‍රවේගයෙන් යන තව අවස්ථා උදා වෙනවා. ඒතර අපෙන් අහන්නේ මොකක්ද මේ පටන් ගත් අවස්ථාවේ ඉඳලා උපරිම ප්‍රවේගයට එන්න ගත වෙච්ච අවම කාලය. ඒතර අවම කාලය කියලා කියන්නේ තේරුම් ගන්න මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලය. ඉතින් ළමයි දන්නවා ආවර්ත කාලය කියන්නේ මොකක්ද? එක දෝලනයක් සම්පූර්ණ දෝලනයක් සිද්ධ කරන්න යට ගතවන කාලෙනේ. එතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳලා මෙතෙන්ට එනවා කියන්නේ දෝලනයකින් භාගයයිනේ. මොකද දෝලනයක් සම්පූර්ණ වෙනකොට අනිත් පැත්තට යන්නත් ඕනේ. මෙතන ඉඳලා මෙතෙන්ට එන්න. දැන් අර එක දෝලනයකට ගත වෙලා තියෙන කාලය ළමයි තේරුම් ගන්න මෙතනදී අර සමාන කොටස් හතරකට නිබෙදිලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ආවර්ත කාලයෙන් 4න් එකයි. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ඊළඟ 4න් එක. මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ඊළඟ 4න් එක. මෙතන ඉඳලා මෙතෙන්ට එන්න අවසාන 4න් එක. ඒතර 4න් එකේව 4ක් කියන්නේ ආවර්ත කාලයක්. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනි මෙතනින් පටන් ගත්තා කියලා ගානේ කියන නිසා උපරිම ප්‍රවේගයට පත් වෙන්න ගතවන අවම කාලය වෙන්නේ මෙන්න මේ කොටස ගමන් කරන්න ගතවන කාලය. ඒ කියන්නේ ආවර්ත කාලයෙන් භාගය. ඉතින් ළමයි අපිට සංඛ්‍යාතය දීලා තියෙන නිසා ආවර්ත කාලය හොයා ගන්න පුළුවන් නේ. ආවර්ත කාලය t සමානයි 1/8f නේ. සංඛ්‍යාතය දීලා තියෙනවා 1.5යි. 1.5යි කියලා කියන්නේ 3 බෙදීම 2. එතකොට නැත්නම් මෙතන 10 බෙදීම 15 2 බෙදීම 3. මෙන්න ආවර්ත කාලය. එතකොට t සමානයි බිඳුවේ ඉඳලා ප්‍රවේගයේ උපරිම අවස්ථාවට පත් වෙන්න ගතවන අවම කාලය වෙන්නේ මම කීටියෙන් ලිව්වා දාලා අවම කාලය වෙන්නේ මේ ආවර්ත කාලයෙන් භාගයක්. ආවර්ත කාලයෙන් භාගයක්. ඒ කියන්නේ තත්පර 3න් 1යි එහෙම නැත්නම් දශම 3.3 තත්පර. ඒ විල ගානේ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස අංශුවේ උපරිම ත්වරණය හා t සමානයි බිඳුවේ සිට ප්‍රථම වරට උපරිම ත්වරණයට පත්වීමට ගත වූ කාලය. ඉතින් උපරිම ත්වරණය කලින් ගානෙත් අපි කතා කළානේ නේ. a සමානයි ඍණ ඔමෙගා වර්ග x ත්වරණය උපරිම වෙන්නේ විස්ථාපනය උපරිම වෙනකොට උපරිම විස්ථාපනය කියන්නේ විස්තරය. ඒතර ත්වරණය උපරිමගය විශාලත්වය හොයන නිසා මම මෙතනදී ඍණ ලකුණු ලියන්නේ ඊළඟ පියවරේදී. ඔමෙගා කියන්නේ 2πf මම කෙලිම ආදේශ කරනවා. 5 කියන්නේ 3.14 සංඛ්‍යාතය දීලා තිනවා 1.5. මේකේ වර්ගේ ඊළඟට උපරිම විස්ථාපනය විස්තරයට සමානයි විස්තරය සෙන්ටිමීටර 2යි. සෙන්ටිමීටර 2 මෙන්න මම මීටර කළා. මේක සුළු කළොත් ඇවිල්ලා තියෙන උපරිම ත්වරණය 1.77යි. පොඩ බලන්න මේ සුළු කිරීම නිවැරදිද කියලා 1.77යි ms ඍණ 2. ඊළඟට දැන් t සමානයි බිඳුවේ ඉඳලා ඒ උපරිම ත්වරණයට පත් වෙන්න ගත වෙන අවම කාලය අහනවා. ළමයි දන්නවා දැන් මෙතන ඉඳලා දැන් උපරිම ත්වරණය ඉන්නේ කෙලවරේදීනේ නේ. ඒතර ඒ උපරිම ත්වරණයට පත් වෙන ගත වෙන අවම කාලය කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට එන ගත වෙන කාලය. ඒ කියන්නේ හරියටම ආවර්ත කාලයෙන් කීයෙන් එකයිද? 4න් 1යි. ආවර්ත කාලයෙන් 4න් 1යි. ඒතර ඒ උපරිම ත්වරණයට පත් වෙන ගත වෙන අවම කාලය ආවර්ත කාලයෙන් 4න් 1යි. අපි කලින් හොයාගත්ත ආවර්ත කාලය තත්පර 3න් 2යි. මේකෙන් 4න් 1යි. ඒ කියන්නේ තත්පර 6න් 1යි දශම 1.667යි තත්පර. ගානේ 4 වෙනි කොටස අහනවා t සමානයි බිඳුවේ සිට t සමානයි තත්පර 1 දක්වා අංශුව ගමන් කළ මුළු දුර සොයන්න. පොඩ බලන්න මේක අමාරු දෙයක් නෙමෙයි. අතන මේ ගානේ තියෙන මේ ඉලක්කම් එක්ක මේක ගණනය කරන්න ඕනේ නැහැ. අපිට නිකන් බලලා උත්තරේ කියන්න පුළුවන්. ළමයි අපි හොයාගත්තා මේක ආවර්ත කාලය තත්පර 3න් 1යි. තත්පර 3න් 2යි නේ. ආවර්ත කාලය තත්පර 3න් 2යි කියලා අපි හොයාගත්තා. ඒතකොට එයාට
එක සම්පූර්ණ දෝලනයක් සිද්ධ කරන්න තත්පර 3න් 2ක් යනවා. දැන් ගානේ 4 වෙනි කොටසේ අහන්නේ බලන්න කොච්චර කාලයකදීද? තත්පරයක් වෙනකොටනේ t = බිංදුව ඉඳලා තත්පරයක් ගත වෙද්දී. ළමයි දන්නවා තත්පරයක් ගත වෙනකොට එයා එක දෝලනයක් සම්පූර්ණ කරලා ඉවරයි. ඒ එක දෝලනයක් සම්පූර්ණ කරන්න යට යන්නේ තත්පරයකට වඩා අඩු කාලයක් නේ තත්පර 3න් 2යි. තත්පර 3න් 2කදී එක දෝලනයක් සම්පූර්ණ කරනවා. ඊළඟට තව කොච්චරක් ඉතුරුද තත්පරේ? තව තත්පර 3න් 1ක් ඉතුරුයි. තේරුම් ගන්න තත්පර 3න් 1ක් ඉතුරුයි. තත්පර 3න් 1ක් කියලා කියන්නේ මේකෙන් භාගයයිනේ. ඒ කියන්නේ ආවර්ත කාලයෙන් භාගයයිනේ නේ. දැන් එක ආවර්ත කාලයකදී එයා යන දුර ප්‍රමාණය කොච්චරද? කලින් ගානකත් අපි කතා කළේ නේ විස්තරය වගේ 4 ගුණයක්. දැන් විස්තරය දීලා තියෙනවා 2යි කියලා. 2 4 6 8. ඔන්න තත්පර 3න් 2කදී එයා සෙන්ටිමීටර් 8ක් ගිහිල්ලා. දැන් අපි අහන තත්පරයක් ගත වෙනකොට නේ. දැන් තත්පරයක් ගත වෙනකොට තව තියෙනවා තත්පර 3න් 1ක්. තත්පර 3න් 1ක් කියන්නේ තේරුම් ගන්න මේ ආවර්ත කාලෙන් භාගයක්. ඒතර ආවර්ත කාලෙන් භාගයකදී එයා යනවා දෝලනයකින් භාගයක් නේ. ඒතර තව දෙකක් ගිහිල්ලා දෙකක් එනවා. ඒතර එක දෝලනයකදී යා දෙකේව 4ක් ගියා 8යි. දෝලන භාගයකදී දෙකේව දෙකක් යනවා 4යි. 8යි 4යි සම්පූර්ණ ගිහිල්ලා තියෙන දුර ප්‍රමාණය වෙන්නේ සෙන්ටිමීටර 12යි. ඒක නිසා සොලු කරලා වෙනම හදන්න දෙයක් නැහැ. උත්තරේ වෙන්නේ ගානේ 4 වෙනි කොටස උත්තරේ වෙන්නේ සෙන්ටිමීටර 12යි. හරි. ඊළඟට ගෙදරට ගණන් වල 7 වෙනි ගැටලුව. මම කියලා තියෙන 7 වෙනි ගැටලුවේ x අක්ෂය ඔස්සේ චලනය වන කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයෙන් යුතු අංශුවක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය F = 8 ඍණ 2x මගින් ලබා දේ. මෙහි x යනු මූල ලක්ෂයේ සිට අංශුවට ඇති දුරයි. x = 6 මීටර හිදී නිශ්චලතාවයෙන් නිදහස් කළේ නම් අංශුව සරල අනුවර්තීය චලිතයක යෙදෙන බව පෙන්වන පළවෙනි කොටස. දැන් මේක ටිකක් පැටලිලි සහගත ගැටලුවක් සමහර දරුවන්ට. මෙතන තියෙන මූලික පැටලිල්ල තමයි මර ගණන් කීපයකදීම කියපු විදිහට ළමයි සරල අනුවර්තීය චලිතයේදී අපි පාවිච්චි කරන x අකුර සහ මේ ඛණ්ඩාංක තලයේ තියෙන x ඛණ්ඩාංකය කියන ඔය දෙක හැමතිස්සෙම එකම වෙන්න ඕනේ නැහැ. දැන් මේ ගැටලුවේදී සමහර ළමයි මේ දෙකම එකම විදිහට ගත්තොත් මේ ගාන වරදිනවා. මේ ගාන විශේෂත්වය තමයි සරල අනුවර්තීය චලිතයේ ප්‍රතිඵල ලියන්න පාවිච්චි කරන x අකුර සහ මේක ඉස්සෙල්ලම තේරුම් ගන්න. x අකුර සහ ඛණ්ඩාංක තලයේ තියෙන x ඛණ්ඩාංකය කියන දෙකම එකම නොවීම. ඒක තමයි මේ ගැටලුවේ තියෙන විශේෂත්වය. right. පොඩ්ඩක් අපි ගැටලුව විශ්ලේෂණය කරලා බලමු. මේ ගාන එකපාර හදන්න බැරි වුණාට කමක් නැහැ. හැබැයි කියලා දුන්නට පස්සේ මේ જાතිය ගානක් නැවත හදන්න ළමයෙකුට පුළුවන් විය යුතුයි. මගේ සතියේ කිව්වනේ ළමයට මතක ඇති මේ සරල අනුවර්තීය චලිතය කියන්නේ අතිශය ලේසි කොටසක් නෙමෙයි. විශේෂයෙන්ම ඕගලන්ගේ මට්ටමේදී අර ටිකක් හුරු වෙනකන් මේක වැඩ පොඩක් අමාරුයි වගේ තේරෙන්න පුළුවන් අනිත් කොටස් වලට සාපේක්ෂව. හැබැයි මේක විෂය නිර්දේශය තියෙනවා. ඊළඟට දැන් තරංග කොටස ඉස්සරහට යනකොට අපි සරල අනුවර්තීය චලිතයේ දේවල් දැනන් තියෙන්න ඕනේ. ඒක නිසා ළමයි තේරුම් ගන්න මේ කොටසට අපිට මුණ දෙන්න වෙනවා. හැබැයි අමාරු දෙයක් මුණ ගැහිලා තියෙනවා නම් ඒක පුළුවන් කර ගැනීම සඳහා අපි උපරිම උත්සාහ කළ යුතුයි. නැවත නැවත ඔයගොල්ලෝ සටහන් බලන්න ඕනි. ඒ හදපු ගණන් ආපහු හදන්න ඕනි. දැන් ගිය සතියේ මම කිව්වා පන්තියේ හදපු ගණන් ටිකත් ආයි හදන්න කියලානේ. දැන් බලන්න ඒක කළාද නැද්ද කියලානේ. ඒතකොට ඒ කියන දේ කරන්නේ නැත්නම් මේක පුළුවන් වෙන එකක් නෑ සමහර දරුවන්ට. හැබැයි මේවා මේ මහා අමාරු સિદ્ધාන්ත නෙමෙයි. එකම දේ ඔයගලන්ට මේක අලුත්. ඉතින් අලුත් දෙයක් අපි හුරු කරගන්න නම් දෙතුන් වතාවක් ඒක කරලා බලන්න ඕනේ. අංශුව සරල අනුවර්තීය චලිතයක යෙදෙන බව පෙන්වන්න. ළමයි දැන් මේ ගානේ කියන විදිහටත් මෙයා x අක්ෂය ඔස්සේ තමයි යන්නේ. මේ x අක්ෂය ඔස්සේ තමයි යන්නේ. මේ x අක්ෂය ඔස්සේ යන්නේ. එයා මත තියෙන සංප්‍රයුක්ත බලය මෙන්න මේ විදිහේ ප්‍රකාශනයක් මගින් ලබා දෙනවා. F = 8 ඍණ 2x. හොඳ කල්පනාවෙන් තේරුම් ගන්න. මෙතන x කිව්වේ x ඛණ්ඩාංකයනේ. මෙතන x කිව්වේ x ඛණ්ඩාංකය. x අක්ෂය ඔස්සේ චලනය වන කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයෙන් යුතු අංශුවක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය F = 8 ඍණ 2x මගින් ලබා දේ. මෙහි x යනු මූල ලක්ෂයේ සිට අංශුවට ඇති දුරයි.
අපි දැන් මූල ලක්ෂයේ ඉඳලා අංශුවට තියෙන දුර කියලා කියන්නේ x ඛණ්ඩාංකයනේ නේ. මේ තියෙන මූල ලක්ෂය. ඒතර මෙතන මේ ගැටලුවේදී ඒගොල්ලෝ x කියන සංකේතය පාවිච්චි කරලා තියෙන තේරුම් ගන්න x ඛණ්ඩාංකය සඳහා. දැන් ගානේ පළවෙනි කොටස අපිට කියනවා මෙයා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවාය කියලා ඔප්පු කරන්නලු. එතකොට ළමයි දන්නවා සරල අනුවර්තීය චලිතයේ යෙදෙනවාය කියලා කෙනෙක් හරියටම අපිට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ එයාගේ චලිතය පිළිබඳ සමීකරණය මෙන්න මේ a සමානයි ඍණ kx කියන ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන් නන්නේ. මේ කාරණේත් අපි ගිය සතියේ ආරම්භක දවසේදී ඉගෙන ගත්තා. කෙනෙක් සරල අනුවර්තීය චලිතයක යෙදෙනවාය කියලා තහවුරු වෙන්නේ නේ. හරියටම විද්‍යාත්මකව ඔප්පු වෙන්නේ එයාගේ චලිතය මේ විදිහේ සමීකරණයකට අනුකූලයි කියලා කියා ගන්න පුළුවන් වුණා. හැබැයි දැන් එතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ x කියලා කියන්නේ x ඛණ්ඩාංකය කියන අදහස නෙමෙයි. කවුද මේ x කියලා කියන්නේ? කම්පන කේන්ද්‍රය. මම ඒව ලියන්නම්. දැන් මේ ගානේදී ඒගොල්ලෝ x කියන එක පාවිච්චි කරලා තියෙන ළමයි x ඛණ්ඩාංකයට. සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයේ වෙච්ච a සමානයි ඍණ kx වල x කියන සංකේතය යොදාගන්නේ කම්පන කේන්ද්‍රයේ සිට ඇති ඒ කම්පන කේන්ද්‍රයේ ඉඳලා මැනලා තියෙන විස්ථාපනය නිරූපණය කිරීම සඳහා. ඔක පැහැදිලිව තේරුම් ගන්න. මේ ගානේදී x කියන්නේ x ඛණ්ඩාංකය, සරල අනුවර්තීය චලිතයේ සමීකරණවල x කියන්නේ කම්පන කේන්ද්‍රයේ ඉඳලා තියෙන විස්ථාපනය. දැන් ගානේ පළවෙනි කොටසේදී මෙයා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවාය කියලා ඔප්පු කරන්න කියන නිසා අපිට සිද්ධ වෙනවනේ මේකට ත්වරණය සම්බන්ධ කරගන්නනේ. දැනට අපි ගාව තියෙන්නේ මොකක්ද? සංප්‍රයුක්ත බලය. ඒතර ත්වරණය සම්බන්ධ කරගන්න වෙනවා. ඉතින් ළමයි දන්නවා සංප්‍රයුක්ත බලය සහ ත්වරණය සම්බන්ධ වෙන්නේ F සමානයි m සමීකරණේ ඉන්නේ. right. ඒතර අපි F සමානයි m දාමු මෙයාට. F සමානයි m දානවා. සංප්‍රයුක්ත බලය 8 ඍණ 2x. ගානේ කියලා තිබුණනේ ළමයි මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි කියලානේ. වාරයක් a. right. දෙකෙන් බෙදුනහම මම පැත්ත මාරු කරලා ලියන්නම්. a සමානයි හරිද බලන්න 4 ඍණ x. 4 ඍණ x. කල්පනාවෙන් අහගන්න මේ જાතිය ගානක් හදන හැටි. දැන් එතකොට සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණේ ඍණ ලකුණකුත් තියෙන නිසා බලන්න මම මෙතන පොඩි සකස් කිරීමක් කරනවා. ඍණ ලකුණක් එළියට අරගෙන මට ලියන්න පුළුවන් මේක x ඍණ 4 කියලා. මට මේක ලියන්න පුළුවන් x ඍණ 4 කියලා. ළමයි දැන් මේ x ඍණ 4 කියන පදය මම හඳුන්වලා දෙනවා. දැන් ගානේ ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවනේ මේ x කියන සංකේතය x ඛණ්ඩාංකය සඳහා. එතකොට සරල අනුවර්තීය චලිතයේ ප්‍රතිඵලවලත් අපි x කියලා අකුරක් පාවිච්චි කරනවනේ. දැන් මේ ගානේදී ඒගොල්ලෝ දීලා තියෙන x සංකේතය සහ සරල අනුවර්තීය චලිතය සඳහා පාවිච්චි කරන x කියන සංකේතය එකිනෙකට වෙනස් නිසා දැන් එකම සංකේතය යොදාගත්තොත් අපිට පැටලිල්ලක් එනවා. ඒ නිසා මේ ගැටලුවේදී මම මෙන්න මෙයාව නිරූපණය කරන්න x dash කියලා වෙන සංකේතයක් හඳුන්වලා දෙනවා. ඉතින් ඒක x dash ද y ද ඕන සංකේතයක් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒක නිසා මේක තේරුම් ගන්න ඒගොල්ලෝ ගැටලුව තුලදී x කියන සංකේතය දැනටම වෙන කෙනෙක් සඳහා යොදා ගන්න නිසා සරල අනුවර්තීය චලිතයට අදාළ ප්‍රතිඵල නිර්මාණය කරන්න අවශ්‍ය x කියන සංකේතය වෙනුවට මම x dash කියලා සංකේතයක් හඳුන්වලා දෙන්න යන්නේ. මෙන්න මේ බලන්න මේ x ඍණ 4 කියන සම්පූර්ණ කොටස ළමයි මට පුළුවන් නම් x dash කියලා දකින්න මම මේ x ඍණ 4 කියන කොටසට තනි සංකේතයක් දුන්නා x dash කියලා. දැන් බලන්න මේ ආපු සමීකරණය මොකක්ද කියලා. a සමානයි ඍණ x dash. මේ තියෙන සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණේ. කෙනෙක් ගන්න පුළුවන් කෝ k කියලා. ඉතින් k කියන්නේ එකනේ. x dash ගේ සංකුණක එකයි කියලා ගන්න පුළුවන් නේ. එහෙනම් k කියන්නේ එකනේ. මතක නේ k කියන්නේ අර ඔමෙගා වර්ගය කියන පදේ. සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය අපි a සමානයි ඍණ kx කියලාත් ලියනවා. ඒ වගේම ළමයින්ට මතක ඇති a සමානයි ඍණ ඔමෙගා වර්ගය කියලාත් ලියනවානේ. දෙතර මෙතන x dash ගේ නැත්තම් අර විස්ථාපනය පෙන්වන සංකේතයේ සංගුණකයනේ k කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔමෙගා වර්ගය කියලා කියන්නේ නේ. දෙතර මෙතන සංගුණකයක් නැත්තේ නේ. සංගුණකයක් තියෙනවා එක කියලානේ. එහෙනම් තේරුම් ගන්න මේ තියෙන සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය. පොඩ මේ ගණන් වලට හුරු වෙන්න. පොඩි නොහුරු ගතියක් ළමයින්ට ඇති අලුත්ම කොටසක් නිසා. හැබැයි එකම ගාන උනත් දෙතුන් වතාවක් හදනකොට මේ දේවල් වලට ලේසියෙන්ම දරුවෙකුට හුරු වෙන්න පුළුවන්. ඒතර මේ තියෙන සරල අනුවර්තීය චලිතය. මේකේ මං ඔමෙගාත් ලියන්නම්. එතකොට ඔමෙගා වර්ගයේ හැටියට ඉන්නේ එකනේ. මෙතන සංගුණක එක ඔමෙගා වර්ගයේ හැටියට ඉන්නේ එක.
එහෙනම් ඒකේ වර්ගමූලය තමයි ඔමෙගා කියලා කියන්නේ. එහෙනම් මේක සරල අනුවර්තීය චලිතයක්. ඔමෙගා 1 වෙච්ච. ඔමෙගා 1 වෙච්ච. ඔමෙගා වර්ගය 1යි. එතකොට ඒකේ වර්ගමූලය ඔමෙගාත් 1යි. රයිට්. ඔන්න අපි ගානේ පළවෙනි කොටසේ ඔප්පු කිරීම කළා. මොකද මේ ලැබිලා තියෙන සමීකරණය අර සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයේ ස්වරූපය ගන්නවා. මම කියවනේ මේ ගානේ අර නුහුරු පැටලෙන ගතිය එන්නේ ළමයෙකුට අර ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන x කියන සංකේතය සහ අපි සරල අනුවර්තීය චලිතයේදී පාවිච්චි කරන x කියන සංකේතය එකම නොවීම තමයි මේ ගැටලුවේ තියෙන එකම විශේෂත්වය. ඉතින් ඒකට පොඩක් ඔයගොල්ලෝ හුරු වෙන්න ඕනේ. රයිට්. ඒතර මම අර සරල අනුවර්තීය චලිතයේ ප්‍රතිඵල ලියන්න මේ ගැටලුවේදී x' කියන සංකේතය පාවිච්චි කළා. යනවා ගානේ පළවෙනි කොටස හරි වස්තුව සරල අනුවර්තීය චලිතයක යෙදෙන බව තහවුරු වුණා. එතකොට ඔමෙගා 1 වෙච්ච සරල අනුවර්තීය චලිතයක තමයි වස්තුව යෙදিলা තියෙන්නේ. බලන්න ඊළඟට තව මොනවාද ගානේ අහන්නේ? පළවෙනි කොටස හරි. අංශුව සරල අනුවර්තීය චලිතයක යෙදෙන බව ඔප්පු කළා. සමතුලිතතා පිහිටීම. ළමයි සමතුලිතතා පිහිටීම කියන්නේ කම්පන කේන්ද්‍රයනේ නේ? සමතුලිතතා පිහිටීම කියලා කියන්නේ කම්පන කේන්ද්‍රය. කම්පන කේන්ද්‍රයට මම කියන්නේ නම් කීපයක්ම කියනවා කියලා. කම්පන කේන්ද්‍රය කියනවා, දෝලන කේන්ද්‍රය කියනවා, සමතුලිතතා පිහිටීම කියනවා. ඒතර අපෙන් අහනවා සමතුලිතතා පිහිටීම. කම්පන කේන්ද්‍රය තියෙන කොහෙද? ළමයි දන්නවා කම්පන කේන්ද්‍රේ දැන් අපි අර සාමාන්‍යයෙන් පාවිච්චි කරන සංකේතات එක්ක හිතන්න. කෙනෙක් කම්පන කේන්ද්‍රයේ ඉන්නකොට දැන් කම්පන කේන්ද්‍රයේ ඉඳලා අපි දුර මනිනවා x කියලා. ඒතර කෙනෙක් කම්පන කේන්ද්‍රයේ ඉන්නකොට x කීයද? 0යි. හැබැයි දැන් මේ ගානේදී අපි x වෙනුවට මොකද්ද පාවිච්චි කරන සංකේතේ? x'. එහෙනම් කම්පන කේන්ද්‍රයේ ඉන්නවා කියලා කියන්නේ x' කීය කරන්න ඕනේද මම? 0. හරි සරල දෙයක්. එයා කම්පන කේන්ද්‍රයේ ඉන්නවා කියලා කියන්නේ x' බිඳුව කරනවානේ. තේරුම් ගන්න මේ ගානේදී මම x වෙනුවට පාවිච්චි කරලා තියෙන x'. එහෙනම් කම්පන කේන්ද්‍රයේදී තේරුම් ගන්න x' බිඳුවයි. කම්පන කේන්ද්‍රයේදී මාත් එක්කම හදන්න ළමයි දන්නවා ගෙදර වැඩ ගණන් වලට සාමාන්‍යයෙන් මම වෙනම කාලයක් දෙන්නේ නැහැ. ගෙදර වැඩ ගණන් මම විස්තර කරනකොට ඒ අවශ්‍ය දේවල් ඕගොල්ලෝ මාත් එක්ක සටහන් කරගත යුතුයි. දැන් මේ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක කලින් අපේ පන්තිවල නොහිටපු අලුත් දරුවෝත් එකතු වෙලා ඇති. ඒගොල්ලෝ සමහර විට මේ ගෙදර වැඩ ගණන් වලදී අපි වැඩ කරපු විදිහ ගැන අවබෝධයක් නැහැ නේ ඒගොල්ලන්ට. සාමාන්‍යයෙන් ගෙදර වැඩ ගණන් වලදී මම ගෙදර වැඩ ගණන් වෙනම ළමයින්ට ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. අපි පන්තිය තුල මම ඒ ගෙදර වැඩ ගණන් හදනකොටම ඔයගොල්ලෝ ඒ දේවල් සටහන් කරගත යුතුයි. අවශ්‍ය දේවල් සටහන් කරගත යුතුයි. ඒතර කම්පන කේන්ද්‍රයේදී x' බිඳුවයි. x' බිඳුවයි. එනම් මම කම්පන කේන්ද්‍රයේ පිහිටීම හෙව්වා. හැබැයි ළමයි තේරුම් ගන්න දැන් මේ x' කියන්නේ මම අතින් දාගත්ත සංකේතයක් නේ. එතකොට මම x' බිඳුව කියන තැන තමයි කම්පන කේන්ද්‍රය කියලා කිව්වට ඕක සාමාන්‍යයෙන් කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද x' කියන්නේ මම අතින් දාගත්ත එකක්. පොඩ බලන්න මේ ගානේ මම x' කියන සංකේතේ කවුරු වෙනුවටද දාගත්තේ කියලා මේ. තේරුම් ගන්න. මම x' කියන සංකේතය යොදාගත්තේ කවුරු වෙනුවටද? x ඍණ 4 කියන පදේ වෙනුවට. එන x' බිඳුවයි කියන්නේ ළමයි අනිත් අතට x ඍණ 4 බිඳුවයි කියන එකනේ නේ. දැන් ඔතන x කියන්නේ කවුද කියලා කියන්නේ? කවුද මේ x කියන්නේ? x ඛණ්ඩාංකය. මේ x කියන්නේ x ඛණ්ඩාංකය. ඒක ගානේ හඳුන්වලා දීපු සංකේතනේ x ඛණ්ඩාංකය. එතකොට x' කියන්නේ x ඍණ 4, x' බිඳුවයි කියන්නේ x ඍණ 4 බිඳුවයි. ඒ කියන්නේ x සමානයි 4යි. තේරෙනවද? එයාගේ සමතුලිත පිහිටීම කම්පන කේන්ද්‍රයේ තිබිලා තියෙන ළමයි x ඛණ්ඩාංකය 4 වන තැන. එයාගේ කම්පන කේන්ද්‍රයේ තිබිලා තියෙන x ඛණ්ඩාංකය 4 වෙන තැන. දැන් පොඩක් අපි ඔය තොරතුරු මේ රූප සටහනේ ලකුණු කරමු. මේ රූප සටහනේ ලකුණු කරමු. 1 2 3 4 5 6 7. ඒතර එයාගේ කම්පන කේන්ද්‍රයේ තිබිලා තියෙන x සමානයි 4 කියන තැන මෙන්න මෙතන. මෙතන තමයි කම්පන කේන්ද්‍රය. මෙතන තමයි කම්පන කේන්ද්‍රය. මූල ලක්ෂය තියෙන්නේ වෙන තැනකනේ. කම්පන කේන්ද්‍රය වෙන තැනක. කම්පන කේන්ද්‍රය. මේ දුර ප්‍රමාණ අපිට දීලා තියෙන ළමයි මීටර වලින් අර ගාන කරන x සමානයි 6යි මීටර හිදී. ඒතර මම මේ 1 2 3 4 5 6 කියලා අදහස් කළේ මීටර වලින් කියලා හිතන්න දුරවල්. මීටර වලින් කියලා හිතන්න. මෙන්න කම්පන කේන්ද්‍රය. ගාන කිව්වා x සමානයි 6යි මීටර හිදී නිශ්චලතාවයෙන් නිදහස් කළේ නම්. මෙන්න මෙතනදි තමයි එයාගේ ප්‍රවේගයේ බිඳුව වෙලා තියෙන්නේ. මෙතනින් තමයි නිදහස් කළා තියෙන්නේ.
ඒ කියන්නේ t සමානයි බිඳුවේ දිහා ඉඳලා තියෙන්නේ මෙතන. t සමානයි බිඳුවේ දිහා ඉඳලා තියෙන්නේ මෙතන. t සමානයි බිඳුවේදී මෙතන ඉඳලා තියෙනවා. ඒ වගේම එතනදී ප්‍රවේගයේ බිඳුවයි. ප්‍රවේගයේ බිඳුවයි. දැන් මොකද මේකෙන් පේන්නේ? ළමයි කම්පන කේන්ද්‍රය මෙතන ප්‍රවේගයේ බිඳුව වන තැන මෙතන. නිශ්චලතාවයෙන් පටන් ගත්ත කියලා කියනවනේ. කම්පන කේන්ද්‍රයේ මෙතන ප්‍රවේගයේ බිඳුව වන තැන මෙතන නම් මොකද්ද මේ දුර ප්‍රමාණය? කම්පන කේන්ද්‍රයේ ඉඳලා ප්‍රවේගයේ බිඳුව වන තැනට තියෙන දුරට කියන්නේ මොකද්ද? විස්තාරයනේ. විස්තාරය. එහෙනම් තේරුම් ගන්න මේ ගැටලුවේදී විස්තාරය මීටර 2යි. මෙතන විස්තාරය. විස්තාරය මීටර 2යි. මෙතන 4 මෙතන 6 මීටර 2යි. එතකොට ගානේ දැන් පළවෙනි කොටස හරි අංශව සරල අනුවර්තී චලිතයක යෙදෙන බව පෙන්නවා. දෙවෙනි කොටස හරි සමතුලිතතා පිහිටීම අපි හෙව්වා. දැන් හරි ගැටලුව අපි තේරුම් ගන්න තියෙන්නේ. ඕනෑම t කාලයකදී මූල ලක්ෂයේ සිට අංශුවට ඇති දුර ලබා දෙන සමීකරණය ලියන්න. ඔය මූල ලක්ෂ කතාව පොඩ්ඩක් අමතක කරන්නකෝ. මූල ලක්ෂ කතාව පොඩ්ඩක් අමතක කරන්න. ළමයි ඕනම t කාලයකදී කම්පන කේන්ද්‍රයේ ඉඳලා අංශුව තියෙන තැනට දුර ලියන විදිහ අපි දන්නවා. එක්ක සයින් සමීකරණ එක්ක කොස් සමීකරණේ. දැන් කල්පනා කරන්න මේ ගානේදී අපි පාවිච්චි කරන්න ඕනි විස්ථාපනයේ ලිවීම සඳහා සයින් සමීකරණයේද කොස් සමීකරණයේද? කොහෙද කාලයේ t සමානයි බිඳුවේදී වස්තුව හිටියේ? ගමන්පතේ කෙළවරකනේ. එහෙනම් එයාගේ විස්ථාපනය ලියන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? කොස් සමීකරණය. මෙන්න කම්පන කේන්ද්‍රයේ ඉඳලා හිතන්න මේ වගේ සාධාරණ තැනක්. t සමානයි t වලදී යා මෙතෙන්ට එනවා. මෙන්න එයාගේ කම්පන කේන්ද්‍රයේ ඉඳලා විස්ථාපනය. මොකද මම පාවිච්චි කරපු සංකේතය කම්පන කේන්ද්‍රයේ ඉඳලා විස්ථාපනය නිරූපණය කරන්න x dash x dash. එහෙනම් අපි ඉස්සෙල්ලා x dash ගේ සමීකරණ ලියමු. කම්පන කේන්ද්‍රයේ ඉඳලා කාලයේ t සමානයි t වන මොහොතේදී එයා සිද්ධ කරලා තියෙන විස්ථාපනය මට ලියන්න පුළුවන් මොකද්ද සමීකරණය? සයින් සමීකරණයක්ද කොස් සමීකරණයක්ද ලියන්නේ? කොස් සමීකරණය. ඇයි? කාලයේ මනින්න පටන් ගන්නකොට එයා හිටියේ ගමන්පතේ කෙළවරක. එන එයාගේ විස්ථාපනය ලියන්නේ කොසයින් ආකාර විදිහටනේ. කොසයින් ආකාර විදිහට. හැබැයි විස්ථාපනය සඳහා පරිස්සම් වෙන්න x නෙමෙයි x dash කියන සංකේතය තමයි අපි පාවිච්චි කරමින් තියෙන්නේ. ඒතර x dash සමානයි a cos omega t. x dash කියන්නේ a cos omega t. a කියන එක 2යි කියලා අපි දන්නවා. omega ගානේ අපි අඳුරගත්තනේ 1යි කියලා නේ. මතකනේ මෙතන මේ. මෙයා omega 1 වෙච්ච සරල අනුවර්තී චලිතයක යෙදුනේ. omega 1යි කියලා අඳුරගෙන තියෙන්නේ. right. එතකොට omega දන්නවා 1යි කියලා, විස්තරය දන්නවා 2යි කියලා. දැන් බලන්න ගානේ 3 වෙනි කොටසේ අහන්නේ ළමයි කිසියම් සාධාරණ තැනකදී නැත්නම් සාධාරණ මොහොතකදී එයාගේ කම්පන කේන්ද්‍රයේ ඉඳලා තියෙන විස්ථාපනය ලබා දෙන සමීකරණයක්ද එහෙම නැත්නම් මූල ලක්ෂයේ ඉඳලා එයා ඉන්න ස්ථානයට තියෙන දුර දැක්වෙන සමීකරණයක්ද බලන්න ගානේ අහන්නේ මොකද්ද ඕනෑම t කාලයකදී මූල ලක්ෂයේ සිට අංශුවට ඇති දුර ලබා දෙන සමීකරණ ලියන්න. දැන් නම් කල්පනාවෙන් මේ ටික අහගෙන හිටපු දරුවෙකුට මුල ඉඳලා මේ ගාන හරියට අහගෙන හිටපු දරුවෙකුට තේරෙන්න ඕනේ මොකද්ද කළ යුත්තේ කියලා. ඒගොල්ලෝ අහන්නේ ළමයි කම්පන කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර දැක්වෙන සමීකරණයක් ලියන්න කියලා නෙමෙයි. කොතන ඉඳලාද? මූල ලක්ෂයේ ඉඳලා. කියන්නේ මනම් කොහොමද මූල ලක්ෂයේ ඉඳලා මෙයාට තියෙන දුර ප්‍රමාණය අපි සම්බන්ධ කරගන්නේ? කොහොම සම්බන්ධ කරගන්නේ? මතකනේ x dash කියන සංකේතය කවුරු වෙනුවෙන්ද අපි පාවිච්චි කළේ? x ඍණ 4. එන x dash සඳහා මම ආදේශ කරනවා x ඍණ 4. ඒ වලටත් 2යි කියලා දාමු. cos omega කියන්නේ 1යි t. මේකෙන් අපි x උක්ත කළ තිබුණා. මොකද උක්ත කළ තියමු ඒගොල්ලෝ අහලා තියෙන ළමයි කම්පන කේන්ද්‍රයේ ඉඳලා එයා මෙතන මේ මූල ලක්ෂය කම්පන කේන්ද්‍රයේ මූල ලක්ෂයේ ඉඳලා කොච්චර දුරකින් ඉන්නවද කියන එක දැක්වෙන ප්‍රකාශනයක් ලියන්න කියන්නේ. ඒතර මේ x කියලා කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුරනේ. ඒ සඳහා ප්‍රකාශනයක් ලියන්න කියන නිසා x උක්ත කරලා තියමු. මේක මේ පැත්තට ගන්න. 4 ධන 2යි cos 1 වැඩි කිරීම t කියන්නේ t මයි. මෙන්න ගානේ 3 වෙනි කොටසේ උත්තරේ. 4 සරල අනුවර්තීය චලිතයේ ආවර්ත කාලය සොයන්න. ඒක ඇත්තටම කියලා දෙන්න තරම් දෙයක් නැහැනේ. ළමයා මේ වෙනකොට දන්නවනේ ඔමෙගා 1යි කියලා. එහෙනම් මොකක්ද ආවර්ත කාලය t සමානයි 2 බෙදීම ඔමෙගා. ඒතර 2 බෙදීම ඔමෙගා කියන්නේ 1යි. ඒතර 2යි 5. 6.28යි තත්පර. ඔන්න ගෙදරට ගණන් වල 7 වෙනි ගැටලුව. ඒක ටිකක් නුහුරු ගැටලුවක් ගොඩක් ළමයින්ට. හැබැයි ඔයගොල්ලෝ නැවත වතාවක් තනියම මේ ගැටලුව උත්සාහ කරන්න වතාවක් හෝ දෙකක්. එතකොට මේ ගානේ කියලා තියෙන දේවල් බොහොම පහසුවෙන් ළමයෙකුට තේරුම් ගන්න හැකියාව තියෙනවා.
අද ගෙදර වැඩවල අවසාන ගැටලුව 8 වෙනි ගැටලුව. x සමානයි බිඳුව සමතුලිත පිහිටුම වටා x අක්ෂය ඔස්සේ වස්තුවක් සරල අනුවර්තීය චලිතයේ යෙදේ. ළමයි x සමානයි බිඳුව කියලා කියන්නේ මූල ලක්ෂයනේ. මේ ගානේදීත් මෙයා x අක්ෂය ඔස්සේ චලනය වෙන්නේ සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා ගානෙම කියනවා. එතකොට ගානේ කියනවා x සමානයි බිඳුව සමතුලිත පිහිටුම. දැන් x සමානයි බිඳුව කියන්නේ මූල ලක්ෂයනේ. මූල ලක්ෂය. ඒකම තමයි සමතුලිත පිහිටුම. සමතුලිත පිහිටුම කියන්නේ කම්පන කේන්ද්‍රය. එන අර කලින් ගානේ වගේ පැටලිල්ලක් මේකේ නෑ. මොකද මූල ලක්ෂයම තමයි ළමයි කම්පන කේන්ද්‍රය. කම්පන කේන්ද්‍රය. ඉතින් එතකොට අර සරල අනුවර්තීය චලිතයේ ප්‍රතිඵල ලියනකොට පාවිච්චි කරන x අකුර සහ ඛණ්ඩාංක තලයේ තියෙන x ඛණ්ඩාංකය කියන ඒ දෙකම මේ ගානේදී සමාන වෙනවා කියන එක තේරුම් ගන්න. තමනද කියන්නේ ගානේ? ගානේ අන්තිමට කිව්වනේ මේ t සමානයි බිඳුවේදී වස්තුව ගමන්පතේ කෙළවරක හිටියා කියලා. ළමයි හිතන්න මේ තමයි ගමන්පතේ කෙළවර කියලා මේ කම්පන කේන්ද්‍රය. ඒතර t සමානයි බිඳුවේදී මේ වගේ තැනක හිටියා. එතන මේ තියෙන විස්තරයනේ. මේ ප්‍රමාණය විස්තරය. කෝණික ප්‍රවේගය දීලා තියෙනවා 4යි කියලා. x සමානයි 25 වන ස්ථානයේදී එහි වේගය 100 බව පෙනී යයි. x සමානයි 25 කියන්නේ අපි හිතමු මේ වගේ තැනක් කියලා ළමයි. x සමානයි 25 කියන ස්ථානේ මෙතන. එතනදී වේගය කියනවා 100යි. දුර 25 සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. වේගයක් දීලා තියෙන්නේ තත්පරයට සෙන්ටිමීටර වලින්. එතකොට ඒකක පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මෙතනදී වේගය 100යි. වේගය 100යි. දැන් මෙතනින් තමයි ආ ගමන පටන් ගත්තේ. නිශ්චලතාවය. right? ඊට තත්පර 0.5කට පසු වස්තුවේ x ඛණ්ඩාංකය සහ ප්‍රවේගය සොයන්න. ඊට තත්පර 0.5කට පස්සේ ඔතන සමහර ළමයි පටල ගන්න අවස්ථාවක් එනවා මේ ගැටලුවේ. ළමයි මේ ගානේ කියනවා මේ තත්පර 0.5ක කාලයක් ගැන. දැන් කාලයේ t සමානයි බිඳුවේදී මෙයා හිටියේ ගමන්පතේ කෙළවරකනේ. එහෙනම් මෙයාගේ විස්ථාපනය ලබා දෙන සමීකරණය ළමයි දන්නවා කාලයත් එක්ක විස්ථාපනය ලබා දෙන සමීකරණය කොසයිනකාරයිනේ නේ. එතකොට x සමානයි a cos omega t. x සමානයි a cos omega t. හොඳට තේරුම් ගන්න හරි වැදගත් මේක. ළමයි මේ සමීකරණයේ තියෙන t කියන කාලය ඔයගොල්ලෝ තේරුම් ගන්න නියෝජනය කරන්නේ මොකක්ද? මේ සමීකරණයේ තියෙන t කියන කාලය නියෝජනය කරන්නේ ආරම්භක මොහොතේ සිට ගත වූ කාලයනේ. මේ ගානේ ළමයි පටල ගන්න තැන මම මේ විස්තර කරන්නේ. මේ ගානේ ඒගොල්ලෝ කියනවා තත්පර 0.5ක කාලයක් පිළිබඳව. මේ සමීකරණයේ ඉන්න t කියන්නේ ආරම්භක මොහොතේ ඉඳලා ගත වෙච්ච කාලේ. එතකොට මේ ගැටලුවේ කියන තත්පර 0.5 කල්පනා කරන්න ආරම්භක මොහොතේ ඉඳලා ගත වෙච්ච කාලයක්ද? නෑ. ළමයි ගානේ කිව්වනේ මේ x සමානයි සෙන්ටිමීටර් 25 කියන ස්ථානයේදී එහි වේගය 100 බව පෙනී යයි ඊට තත්පර 0.5කට පස්සේ. ඒ කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා දැන් ආරම්භක ස්ථානේ මෙතන. මෙතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තවත් තත්පර 0.5ක් ගත වුණාට පස්සේ මේ අහන්නේ. තවත් තත්පර 0.5ක් ගත වුණාට පස්සේ මේ අහන්නේ. එසලා මේක තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි මේ ගානේ දීලා තියෙන තත්පර 0.5 කාලය කෙලින්ම මෙතන ටීට ආදේශ කරන්න පුළුවන් කමක් නැහැ. ඕක හොඳට තේරුම් ගන්න. ඇයි? කවුද මෙතන ටී කියන්නේ? ආරම්භක මොහොතේ ඉඳලා ගත වෙච්ච කාලේ. ගානේ තියෙන තත්පර 0.5 කියන්නේ මෙන්න මෙතන ඉඳලා ගත වෙච්ච කාලේ. ඒතර ආරම්භයේ තියෙන ළමයි මෙතනනේ. එහෙනම් අපි මොනා කරන්නත් ඉස්සෙල්ලාම මොකද්ද හොයාගෙන ඉන්න ඕනි? මෙන්න මෙතෙන්ට එන්න යාට කොච්චර වෙලා ගියාද කියලා අපි හොයාගෙන ඉන්න ඕනි. ආරම්භක මොහොතේ ඉඳලා මෙතෙන්ට එන්න යාට කොච්චර වෙලා ගියාද කියලා ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න ඕනි. මෙතෙන්ට එන්න. මේ කාලය හොයාගත්තට පස්සේ තමයි ඒ කාලයට තත්පර 0.5ක් එකතු කළොත් එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය දන්නවා මේක හොයාගත්තට පස්සේ ඒකට 0.5ක් එකතු කළොත් ළමයි
ආරම්භක මොහොතේ ඉඳලා ඔය ගානේ අපෙන් අහන අවස්ථාව වෙනකොට ගත වෙලා තියෙන කාලය අපිට ලැබෙනවා. ඒක තේරුම් ගන්න. එහෙනම් ඉස්සෙල්ලාම අපි x = 25 කියන ස්ථානයට එන්න මෙයාට ගත වෙච්ච කාලය සොයාගත යුතුයි. right. බලන්න ඒක කොහොමද හොයාගන්නේ? අපිට කාලය හොයාගන්න තියෙන ළමයි මේ සමීකරණේ ඉන්නේ. දැන් මේ සමීකරණයෙන් කාලය හොයාගන්න ඔමෙගා අපි දන්නවා. ඔමෙගා දන්නවා. එතකොට x වලාගේ 25යි කියලාත් දන්නවනේ. මොකද ප්‍රශ්නයකට තියෙන්නේ? කාලය හොයාගන්න තියෙන්නේ ඔමෙගා දන්නවා 4යි කියලා. විස්ථාපනය 25 වෙද්දි තමයි කාලය හොයන්න තියෙන්නේ. එතකොට මොකද ප්‍රශ්නේ? අපි විස්තරය දන්නේ නැහැ. දැන් කල්පනා කරමු කොහොමද විස්තරය හොයාගන්නේ? මොකද විස්තරය හොයාගෙන ඉන්න ඕනි කාලය හොයාගන්න. ළමයිට පේනවා ඇති අර වේගය දීලා තියෙනවනේ මේ ස්ථානයේදී. x = 25 කියන තැනදී වේගය දීලා තියෙනවනේ 100යි කියලා. මතක් කරගන්න අපි ගිය සතියේ මේ විස්ථාපනයයි වේගයයි සම්බන්ධ වෙන සමීකරණයක් ඉගෙන ගත්තා. මම කියවා ඒක ව්‍යුත්පන්න කරන විදිහ දැනගෙන තියෙන්න ඕනත් නෑ. ඒ වගේම ඒ සමීකරණය සම්මත සමීකරණයක් විදිහට කටපාඩමින් මතක තියෙන්න ඕනත් නෑ. හැබැයි ඒක සරල අනුවර්තීය චලිතයේ ජනප්‍රිය සමීකරණයක් නිසා සාමාන්‍යයෙන් අපි මේ සමීකරණය ළමයින්ට හඳුන්වලා දීලා ඒ අර්ථ ගණන් හදන එක කරනවා. එතකොට අපි ගිය සතියේ සමීකරණය හඳුන්වලා දීලා ගානකුත් හැදුවා. මොකක්ද සමීකරණය? v = ඔමෙගා වාරයක් a වර්ගය ඍණ x වර්ගේ වර්ගමූලය. මෙන්න අර විස්ථාපනයත් එක්ක එයාගේ වේගය සම්බන්ධ වෙන සමීකරණනේ. ළමයින්ට පේනවද මේකෙන් මට ඒව හොයාගෙන ඉන්න පුළුවන්? එයි මම දන්නවා වේගය 100යි. ඔන්න මම හදනවා ගන්න. ඔමෙගා 4යි. a වර්ගේ x 25 දී x 25 දී තමයි ළමයි වේගය 100 නේ. ඒවල අගය ගන්න 100 4ෙන් බෙදුනහම 25යි. දැන් දෙපැත්ත වර්ග කරන්න. ඒතර 25 වර්ගේ සමාන a වර්ගේ ඍණ 25 වර්ගේ. මේක එහා පැත්තට ගියහම 25 වර්ගයව 2යි. a වර්ගේ කියන්නේ 25 වර්ගයව 2යි. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? මේකේ වර්ගමූලය ගත්තාම 25 වර්ගේ වර්ගමූලය 25යි 2ේ වර්ගමූලය මූල 2යි. එහෙනම් 25යි මූල 2යි. මේ සේරම සෙන්ටිමීටර වලින් යන්නේ. ඒක තේරුම් ගන්න. ඔන්න මම විස්තරයගේ හෙව්වා. right. දැන් මට පුළුවන් එහෙමනම් මෙන්න මෙතෙන්ට එන්න ගතවන කාලය හොයලා ඉන්න. මේ ගාන පොඩියට පෙවුණා ටිකක් දිගයි නේ. මෙතෙන්ට එන්න ගතවන කාලය මට හොයලා ඉන්න පුළුවන්. right. මම ආපහු මේ සමීකරණයට යනවා. x = a cos omega t. x වලාගේ 25 වෙන්න ගතවන කාලය හොයන්නේ. ළමයි මේ වෙනකොට මම a වලාගේ හොයාගෙන තියෙනවා 25යි මූල 2යි. cos omega කියන්නේ 4යි. මම කාලේ t1 කියලා ගන්න. මේ කාලේ මම t1 කියලා ගන්න. ඕන සංකේතයක් දාන්න ඒක ප්‍රශ්නයක් නෑ. මේ කාලේ මම t1 කියලා ගත්තා. දැන් බලන්න. ළමයි දන්නා මෙන්න මේ omega t කියන්නේ කෝණයක්. ඔක මම නිතරම අවධාරණය කරනවා. omega t කියන්නේ මේ කෝණයක්. කීයද මේ කෝණේ cos අගය? 25 බෙදීම 25 ඊ මූල 2 කියලා කියන්නේ එකයට මූල 2යි නේ. මේ අතරම පේලියෙන් පේලිය ලියන්න ඕනේ නැහැ. පුළුවන් ළමයි හිතෙන් සුළු කිරීම කරගන්න. එතන මේ කෝණේ cos අගය භාගයයි. මේ කෝණේ cos අගය එකයට මූල 2යි. මූල 2යි. මේ කෝණේ cos අගය එකයට මූල 2යි. එහෙනම් අපි දන්නවා කෝණය අංශක 45යි. cos අගය එකයට මූල 2 වෙන්නේ කෝණය අංශක 45 දී. ඒතර අංශක 45 කියලා මම දන්නවා රේඩියන් වලින් ගත්තොත් 5 බෙදීම 4 නේ. රේඩියන් 5 කියන්නේ අංශක 180යි. එතකොට 45 කියන්නේ එකෙන් 4ෙන් 1යි. එහෙනම් 4යි t1 කියන මේ 4යි t1 කියන අගය සමාන වෙනවා රේඩියන් වලින් 5 බෙදීම 4ට. 5 බෙදීම 4ට. මෙතනින් මට ලැබෙනවා t1 කියන කාලය. 5 වලට 3.1 ආදේශ කරන්න බෙදීම 16. ඔකෙන් ඇවිල්ලා තියෙනවා කාලයට තත්පර 0.196ක්. ඊටාම ආසන්න වශයෙන් මේක 2 නිසා මම 0.2 නිසා 0.2යි කියලා දාගෙන සුළු කිරීම ලේසි කරගන්නම්. මේ අගේම තියාගෙන උනත් ගාන හදන්න පුළුවන් ඕන විදිහක්. මර ලේසියට මේක ඊටාම ආසන්න වශයෙන් 0.2යි කියලා ගත්තා. right. ඔන්න t1 කියන්නේ තත්පර 0.2යි ආසන්න වශයෙන්. දැන් ගාන කියන්නේ x සමානයි 25 කියන ස්ථානයේදී වේගය 100 බව පෙනී යයි ඊට තත්පර 0.5කට පස්සේ. ඊට තත්පර 0.5කට පස්සේ. ඉතින් එතකොට දැන් ආරම්භක මොහොතේ ඉඳලා ගත වෙච්ච මුළු කාලය එහෙනම් මම දන්නවා. මෙතෙන්ට එන්න යනවා තත්පර 0.2ක්. මෙතෙන්ට එන්න යනවා තත්පර 0.2ක්.
එතකොට ඊට තත්පර 0.5කට පස්සේ කියන්නේ ළමයි දැන් ආරම්භක මොහොතේ ඉඳලා ගත වෙච්ච කාලය මුළු කාලය කොච්චරද? තත්පර 0.7යිනේ. ඉතින් ඒතකොට මේ තත්පර 0.7 කියන මොහොත වෙනකොට මොකද ගානේ අහන්නේ? කීයද මෙයාගේ x ඛණ්ඩාංකය? හරි. දැන් අපිට ආපහු මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් නේ. මොකද මේ සමීකරණේ ඉන්නේ කිසියම් මොහොතකදී විස්ථාපනය අපි හොයාගන්නේ. නැවතත් මට මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න මම ආදේශ කරනවා. මේක තමයි අහලා තියෙන අගය x සමානයි ඒ කියන්නේ 25යි මූල 2යි cos ඔමෙගා 4යි මොකද කාලේ? අර 0.2ට 0.5 එකතු කළා 0.7යි. එතකොට x සමානයි 25යි මූල 2යි cos මෙතන 0.7 වැඩි කිරීම 4 28යි 2.8යි. ළමයි අමතක කරන්න එපා මේ ඔමෙගා t කියන කෝණයේ තියෙන රේඩියන් වලින්. ඔන්න මෙතන මේ සුළු කිරීමක් තියෙන්නේ. සුළු කිරීම පටල ගන්න එපා. මේක ළමයි රේඩියන්. දැන් අතරම රේඩියන් 2.8ක cos අගය හොයන්න ඕගොල්ලෝ දන්නේ නැහෙනේ. ඒ නිසා ඉස්සෙල්ලාම රේඩියන් 2.8 මොනවා වලට හරව ගන්න ඕනිද අපි? රේඩියන් 2.8 හරව ගන්න ඕනි අංශකවලටනේ. දැන් අපි දන්නවා රේඩියන් 5 ප්‍රමාණයක් අංශක 180යි. ඒක තනියෙන් කරන්න. රේඩියන් 5 ප්‍රමාණය 5 කියන්නේ 3.14. එතකොට රේඩියන් 3.14ක් අංශක 180යි. එමනම් රේඩියන් 2.8ක් 180 3.14න් බෙදලා 2.8න් වැඩි කරනවා. මෙන්න රේඩියන් 2.8ක් අංශක වලට හරවනවා. මේකෙන් ඇවිල්ලා තියෙනවා ඊටාම ආසන්න වශයෙන් අංශක 160.5ක් විතර. ඒ කියන්නේ 0.5 කියන්නේ අංශක භාගයයි. ඒ කියන්නේ කලා 30යි. ඒතර මේකෙන් එනවා අංශක 160යි කලා 30ක් විතර. ආසන්න වශයෙන් මම ගත්තේ ඊටාම ආසන්න වශයෙන් මෙයාගේ එනවා. රයිට්. එහෙනම් දැන් මෙතන තියෙන අංශක 160යි කලා 30. අංශක 160යි කලා 30. මේ බලන්න. x සමානයි 25යි මූල 2යි මේ සුළු කිරීම කරන්න cos රේඩියන් 2.8යි කියන්නේ අංශක 160යි කලා 30. ළමයි දන්නා මේක මහා කෝණයක්. මතකනේ මහා කෝණයක cos අගය හොයනකොට මොකද කරන්නේ? මහා කෝණයක cos අගය ඍණනේ නේ. එතකොට මේ කෝණේ පරිපූර්ණක බද්ධ කෝණේ 180 මේක අඩු කරලා අපි කෝණේ ගන්න ඕනි. හැබැයි ඍණ අගයක් එන්නේ. මම ලියන එකපාර 25යි මූල 2යි වැඩි කිරීම ඍණ cos 180 මේක අඩු කරපුවාම අංශක 19යි කලා 30යි නේ. මෙන්න. ළමයි අංශක 19යි කලා 30 cos අගය cos වගුවකින් බලන්න පුළුවන්. ඒකත් ඇවිල්ලා තියෙන්නේ 0.94යි 2.6. මේ ටික 0.94යි 2.6. ඒක දාලා සුළු කරපුවාම අවසාන උත්තරය එනවා ඍණ 33.32 සෙන්ටිමීටර්. ඍණ 33.32 සෙන්ටිමීටර්. මේ උත්තරේ ඍණ වුණා කියලා කලබල වෙන්න එපා. ඔයගොල්ලෝ දන්නවා උත්තරේ ඍණයි කියලා කියන්නේ මූල ලක්ෂයෙන් අනිත් පැත්තේනේ. x අක්ෂයේ අනිත් පැත්තේ ඉන්නේ ඍණ කොටස ඉන්නේ. ධන කොටස නෙමෙයි. මෙන්න අදාළ පිළිතුර 33.32 සෙන්ටිමීටර් ඍණ. තව මොකද ගන්න යන්නේ? අපෙන් අහලා තිබුණා ඊට තත්පර 0.5කට පසු වස්තුවේ x ඛණ්ඩාංකය සහ ප්‍රවේගය. ළමයි දැන් x ඛණ්ඩාංකය දන්නව නම් ප්‍රවේගය හොයන එක සුළු දෙයක් නේ. මේක තමයි ඇත්තටම ටිකක් අමාරු කොටස උනේ අපිට හොයාගන්න. දැන් අපි x ඛණ්ඩාංකය දන්නවා. ඉතින් ඒක x ඛණ්ඩාංකය දන්නව නම් ප්‍රවේගය හොයන්න පුළුවන් අපිට මොකද සමීකරණය? v සමානයි ඔමෙගා වාරයක් a වර්ගය ඍණ x වර්ගේ වර්ගමූලය. ඉතින් මෙතෙන්ට ආදේශ කළා උත්තරයට යන්න. සුළු කිරීම ඔයගොල්ලෝ කරන්න. ඔමෙගා කියන්නේ 4යි. a කියන්නේ 25යි මූල 2යි. ඒකේ වර්ගේ x වලගේ අපි හොයාගත්තා ඍණ 33.32යි. ඒකේ වර්ගය. ඒක වර්ග කරනකොට මේක ඇල ධන වෙනවා. මේක සුළු කිරීම කරන්න. ඒකෙන් අදාළ වේගය අපිට ms ඍණ එකෙන් ලබා ගන්න පුළුවන්. මම මෙතන මේ දුරවල් දාලා තියෙන සෙන්ටිමීටර් වලින් නිසා ළමයි තත්පරයට මීටර් නෙමෙයි සෙන්ටිමීටර් වලින් අපිට පිළිතුර ලැබෙන්නේ. ඉතින් මේවා අපි මීටර් කරලා දැම්මොත් තත්පරයට මීටර් වලින් පිළිතුර ලබා ගන්න පුළුවන්. ළමයි අපි ගිය සතියේ අන්තිමට නතර කළේ කලා නියතය කියන කොටස කම්පන කලාව කියන එක සාකච්ඡා කරලා කලා නියතය කියන කොටසින් අපි නතර කළේ පොඩක් අපි ගිය සතියේ නතර කරපු මේ સિદ્ધාන්තය මතක් කරගෙන
ඒ ඇසුරින් ගැටලුවක් විසඳලා අද වැඩ කොටසට එමු. ළමයට මතක ඇති සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත්ත චලිතය පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ රූප සටහන් දෙක අපි අවස්ථා ගණනාවකදී ගිය සතියේ පාවිච්චි කළා. එකම විදිහේ වෘත්ත දෙකක් මේක අපි x අක්ෂයේ නියෝජනය කරන විදිහට අචල විස්කම්භයක් සැලකුවේ. මේක අපි y අක්ෂයේ නියෝජනය කරන විදිහට අචල විස්කම්භයක් සලකනවා. මතකනේ අර වෘත්තයේ පරිධිය මත ගමන් කරපු p කියන අංශුව. ඒ p කියන අංශුව කාලයේ t සමානයි බිඳුවේදී මෙතනින් පටන් ගන්නත් පුළුවන්. කලා නියතය කියන සංකල්පය උගන්වනකොට ළමයින්ට මතක ඇති p කියන කෙනාව අපි පටන් ගත්තේ මේ වගේ ස්ථානයකින්. කාලයේ t සමානයි බිඳුවේදී p කියන කෙනා මේ වගේ ස්ථානයකින් තමයි ගමන පටන් ගත්තේ. එතකොට මේක තමයි අපි සමුද්දේශ මට්ටම රෙෆරන්ස් ලෙවල් එක කියලා ගත්තේ. ඒ සමුද්දේශ මට්ටමේ ඉඳලා මේ කාලයේ මනින්න පටන් ගන්න මොහොත වෙනකොට අර වෘත්ත චලිතයේ දෙන p කියන කෙනා සිද්ධ කළ තියෙන කෝණික විස්ථාපනය තමයි අපි phi කියන සංකේතයෙන් පෙන්වන්නේ. මෙතන තත්ත්වය ඒකමයි. එතකොට වෘත්ත චලිතයේ දෙන p කියන කෙනා කාලයේ t සමානයි බිඳුවේදී මෙතනින් පටන් ගන්නත් පුළුවන්. නමුත් කලා නියතය කියන සංකල්පය ඉගෙන ගන්නකොට අපි p කියන කෙනා පටන් ගත්තේ මෙතනින්. එතකොට මේක තමයි මෙතන සමුද්දේශ මට්ටම. ඒ සමුද්දේශ මට්ටමේ ඉඳලා අර කාලයේ මනින්න පටන් ගන්න මොහොත වෙනකොට p කියන කෙනා සිද්ධ කළ තියෙන කෝණික විස්ථාපනය එතනදිත් අපි phi කියන සංකේතයෙන් පෙන්වුවේ. මෙතන වෘත්ත කේන්ද්‍රය. ඊළඟට වෘත්තයේ පරිධිය මත ගමන් කරන p කිසියම් t කාලයක් තුල මේ විදිහට තීටා කියන කෝණික විස්ථාපනයක් සිද්ධ කළා මේ විදිහේ පිහිටීමකට ළඟා වුණා කියලා අපි හිතුවානේ. එතකොට සිම්පල් t කාලය තුල එයා සිද්ධ කරපු කෝණික විස්ථාපනය තමයි තීටා. එතකොට ළමයි දන්නා එයාගේ කෝණික ප්‍රවේගය අපිට ලියන්න පුළුවන්. කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව තීටා බෙදීම t. මෙතන තත්ත්වෙත් ඒකමයි. p කියන කෙනා සිම්පල් t කාලයකට පස්සේ මේ වගේ පිහිටීමකට ළඟා වෙනවා. ඒ t කියන කාලය තුල එයා සිද්ධ කරපු කෝණික විස්ථාපනය තීටා. ඒතර එයාගේ කෝණික ප්‍රවේගය කෝණික විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඊළඟට අපි මේ වෘත්ත චලිතයේ දෙන p ගින්දලා මෙන්න මේ අචල විස්කම්භයට ලම්බකයක් ඇඳ. ඒ ලම්බකයේ අඩිය තමයි අපි q කියලා සැලකුවේ. මෙන්න මේ දුර ප්‍රමාණය x අක්ෂයේ ඔස්සේ තියෙන නිසා අපි x කියලා ගත්තා. ඊළඟට මෙතනදිත් ඒ විදිහටම p ගින්දලා මේ අචල විස්කම්භයට අපි ලම්බකයක් ඇඳ. ඒ ලම්බකයේ අඩිය තමයි අපි q කියලා ගත්තේ. මෙන්න මේ දුර ප්‍රමාණය මේක y අක්ෂය ඔස්සේ තියෙන දුරක් නිසා අපි y කියලා සංකේත කළා. දැන් මේ කෝණය θ ධන phi නම් ළමයි දන්නවා ඒකාන්තර කෝණ වලින් මෙන්න මේ කෝණයත් θ ධන phi වෙනවා. ඊළඟ මේ වෘත්තයේ ආරය අපිට r කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වෘත්තයේ ආරයම තමයි අපි දන්නවා සරල අනුවර්තීය චලිතයේ දෙන කෙනාගේ කම්පන විස්තාරය වෙන්නේ. ඒතර විස්තාරය අපි a කියන සංකේතයෙන් නිරූපණය කරනවා. මේක ඕනනම් r කියලා ගන්න ඕනනම් a කියලා ගන්නත් පුළුවන්. මම a කියලා ගත්තා. දැන් අපි දන්නවා මෙන්න මෙතන මේ කුඩා ඍජු කෝණී ත්‍රිකෝණයේ පදනම් කරගෙන මට මේ x කියන පාදයේ දිග ලියන්න පුළුවන්. මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් මේ θ ධන phi කියන සම්පූර්ණ කෝණයම මේක බද්ධ පාදයනේ. එහෙනම් මොකක්ද x වලට ලැබෙන අගය වෙන්නේ x සමානයි a cos θ ධන phi. මෙතනදී මේ θ ධන phi කියන කෝණේ සම්මුඛ පාදයයි y වෙන්නේ. ඒ අනුව එහෙමනම් y සමාන වෙනවා a sin θ ධන phi. ළමයිට මතක ඇති මේ කම්පන කලාව කියලා මොකක්ද අපි ඉගෙන ගත්තේ? සරල අනුවර්තීය චලිතයේ දෙන කෙනෙක්ගේ විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, සංප්‍රයුක්ත බලය මෙන්න මේ සියලුම රාශීන් ඉදිරිපත් කිරීම සඳහා යොදාගත්ත කෝණයක් තමයි අපි කම්පන කලාව කියලා ඉගෙන ගත්තේ ගිය සතියේ. දැන් බලන්න මෙතනදී මේ අර සරල අනුවර්තීය චලිතයේ දෙන Q කියන කෙනාගේ විස්ථාපනය ලියන්න අපිට උදව් කරලා තියෙන්නේ මේ θ කියන කෝණයවත් phi කියන කෝණයවත් නෙමෙයි θ ධන phi කියන සම්පූර්ණ කෝණයනේ. මෙයාගේ විස්ථාපනය ලියන්න අපිට උදව් කරලා තියෙන්නේ මේ θ ධන phi කියන සම්පූර්ණ කෝණය. ඒක නිසා මේ සම්පූර්ණ කෝණයම තමයි අපි මේ වෙලාවේදී කම්පන කලාව කියලා කියන්නේ. එතකොට ඒක ඇතුලේ තියෙන මෙන්න මේ කොටසට තමයි කවුරු කියලා කියන්නේද? කාලාරම්භ.
කලාව කියලා කියන්නේ. ඒ නම හොඳටම ගැලපෙනවා. මොකද අර කාලය ආරම්භ කරන කාලය මනින්න පටන් ගන්න මොහොත වෙනකොට මේ සමුද්දේශ මට්ටමේ ඉඳලා මෙයා ඒ සිද්ධ කළ තියෙන කෝණික විස්ථාපනය තමයි ෆයි කියලා ගත්තේ. ඒකට තමයි අපි කියන්නේ අර සරල අනුවර්තීය චලිතය දෙන කෙනාගේ කාලාරම්භ කලාව කියලා. එතකොට මේ සම්පූර්ණ කෝණය තමයි සරල අනුවර්තීය චලිතය දෙන කෙනාගේ කම්පන කලාව. ඒක ඇතුලේ තියෙන මෙන්න මේ කොටස තමයි කාලාරම්භ කලාව කියලා හඳුන්වන්නේ. ඉතින් මෙතන තත්ත්වයත් ඒකමයි. ඉතින් මේක අපිට ඕනනම් පුළුවන් දැන් තීටා වෙනුවට ආදේශ කරන්න මෙතන ඔමෙගා සමානයි තීටා බෙදීම t. ඒතර තීටා කියන්නේ ඔමෙගා t. එතනින් අපි ආදේශයක් දැම්මොත් මේ සමීකරණය ලියන්න පුළුවන් x සමානයි a cos තීටා කියන්නේ ඔමෙගා t ධන phi. මේ සමීකරණයත් ඒ විදිහටම අපිට සකස් කරන්න පුළුවන් y සමානයි a sin තීටා කියන්නේ ඔමෙගා t ධන phi. සමහර ගැටලු විසඳනකොට අර සරල අනුවර්තීය චලිතය දෙන කෙනෙක්ගේ කාලයත් එක්ක විස්ථාපනය මේ ආකාරයට හෝ නැත්නම් කාලයත් එක්ක විස්ථාපනය මේ ආකාරයට හෝ එලියන්න පුළුවන් ය කියන දැනුම ඔයගලන්ට අවශ්‍ය වෙනවා. ඒක නිසා මෙන්න මේ සමීකරණ දෙකේ ස්වරූපය මතක තියාගත යුතුයි. විස්ථාපනය කාලයත් එක්ක වෙනස් වීම ඕන මේ විදිහට ලියන්නත් පුළුවන් නැත්නම් මේ විදිහට ලියන්නත් පුළුවන්. ළමයිට මම කියලා දීලා තියෙනවා අර මේක cos ද sin ද කියන එක තීරණය කරන්නේ එයා x අක්ෂය ඔස්සේද යන්නේ y අක්ෂය ඔස්සේද යන්නේ කියන කාරණේ මත නෙමෙයි. අපි ඒව පැහැදිලිව ගිය සතිය ඉගෙන ගත්තා. ඒ සටහන් බලන වගකීමක් ළමයින්ට තියෙනවා. මෙයාගේ කාලයත් එක්ක විස්ථාපනය cosine ආකාර විදිහට හැසිරෙන්නේ එයා x අක්ෂය ඔස්සේ යනවා කියන කාරණේ මත නෙමෙයි. කාලය t සමානයි බිඳුවේදී මෙයා කොහෙද හිටියේ? මතක කරගන්න ගිය සතිය ඉගෙන ගත්තේ ඒවා. කාලය t සමානයි බිඳුවේදී මේ සරල අනුවර්තීය චලිතය දෙන කෙනා එයා x අක්ෂය ඔස්සේ ගියත් y අක්ෂය ඔස්සේ ගියත් වෙනත් අක්ෂයක් ඔස්සේ ගියත් කාලය t සමානයි බිඳුවේදී එයා හිටියේ එයාගේ ගමන් පතේ කෙලවරක නම්. එහෙනම් එයාගේ විස්ථාපනය කාලයත් එක්ක වෙනස් වෙන්නේ විස්ථාපනය කාලයත් එක්ක වෙනස් වෙන්නේ cosine ආකාර විදිහට කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි කාලය t සමානයි බිඳුවේදී සරල අනුවර්තීය චලිතය දෙන කෙනා එයාගේ කම්පන කේන්ද්‍රයේ හිටියොත් එයාගේ විස්ථාපනය කාලයත් එක්ක විචලනය වෙන්නේ සයින් ආකාර විදිහට කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඇතැම් ගැටලු විසඳනකොට මේ සමීකරණ දෙක අපිට උදව් වෙනවා. ඒ ආශ්‍රිත ගැටලුවක් අපි විසඳලා ඉමු. මේ සියලුම දේවල් අපි ගිය සතියේ සටහන් කරගත්තා. ළමයින්ට අද දවස සඳහා ලබා දීලා තියෙන නිබන්ධනයේ පළවෙනි ගැටලුව අභ්‍යාසවල පළවෙනි ගැටලුව කියවන්න හැමෝම මේක. අද දවස සඳහා ලබා දීලා තියෙන නිබන්ධනයේ අභ්‍යාසවල පළවෙනි ගැටලුව කියවන්න. පහත දැක්වෙන සරල අනුවර්තීය චලිතවලට අනුරූප ආවර්ත කාල හා සංඛ්‍යාත සොයන්න. පහත දැක්වෙන සරල අනුවර්තීය චලිතවලට අනුරූප ආවර්ත කාල හා සංඛ්‍යාත සොයන්න. ඒකේ කොටස් හතරක් තියෙනවා. පළවෙනි කොටස x සමානයි 2 sin 5 phi t ධන phi බෙදීම 2. right. දැන් ඒතර මේ જાතිය ගැටලුවක් විසඳනකොට ළමයි කරන්නේ අපි අර ඉගෙනගත්ත සම්මත සමීකරණත් එක්ක මේ දීලා තියෙන සමීකරණය සැසඳීමයි. හරිම සරල දෙයක්. දැන් බලන්න මේකේ sin විදිහට නිලීවිලා තියෙන x කෙනාගේනේ. ඒතර අපි ඉගෙන ගත්තනේ x සමානයි a sin omega t ධන phi කියන ස්වරූපය. සරල අනුවර්තීය චලිතය දෙන කෙනෙක්ගේ කාලයත් එක්ක විස්ථාපනය මේ විදිහට විචලනය වෙන්න පුළුවන් කියන එක අපි ඉගෙන ගත්තනේ. ඒතර ළමයි මේ જાතිය ගැටලුවකදී මේ දීලා තියෙන සමීකරණයේ මේ සම්මත සමීකරණයත් එක්ක සංසන්දනය කරන්න. ඒ සංසන්දනය කරනකොට අපිට පේනවා විස්තරය හැටියට ඉඳලා තියෙන්නේ 2. දැන් මේක ඒකකයක් සඳහන් කළා නේ අපි මීටර කියලා හිතමු. ඒතර විස්තරය හැටියට ඉඳලා තියෙන්නේ 2. ඒතර a සමානයි 2යි. අතන විස්තරය ගැන එහෙම අහලා නැහැ. නමුත් අපි ඒවත් සටහන් කරගමු. විස්තරය 2යි. අපි තුමේ ඒකකේ මීටර කියලා. මීටර වෙන්න පුළුවන් සෙන්ටිමීටර වලින් පුළුවන්. මෙතන ඇත්තට මේකකේ සඳහන් කළ යුතුයි. ඒකකේ දීලා නැති නිසා අපි SI එකක වලින් හිතමු. එතකොට විස්තරය 2යි. ඊළඟට බලන්න මෙන්න මේ දෙන්න සංසන්දනය කළොත් ළමයට වෙනවා කාලාරම්භ කලාව phi බෙදීම 2යි. මේ ගැටලුවේ හැටියට කාලාරම්භ කලාව phi බෙදීම 2යි. ඊළඟට බලන්න මේ t ගේ සංගුණකයනේ ඔමෙගා වෙන්නේ. දැන් බලන්න මෙතන t ගේ සංගුණකය හැටියට කවුද ඉන්නේ? 5යි phi. එහෙනම් මේ දෙක සංසන්දනය කරපුවම අපිට නිගමනය කරන්න පුළුවන් ඔමෙගා සමාන වෙනවා කියලා 5යි phi ටනේ.
ඔමෙගා සමාන වෙනවා 5යි ෆයිට. දැන් ළමයි ගානේ අහලා තින්නේ ආවර්ත කාල හා සංඛ්‍යාත. ඒත් ඔයගොල්ලෝ දන්නවා ඔමෙගාව දන්නවා නම් අපිට ලේසියෙන්ම ආවර්ත කාලය හොයන්න පුළුවන් නේ. මොකක්ද සම්බන්ධය? t සමානයි 2 බෙදීම ඔමෙගානේ. එතන ආදේශ කරන්න 2 බෙදීම ඔමෙගා කියන්නේ 5යි ෆයි. යනුව 2 බෙදීම 5. එහෙම නැත්නම් 0.4යි. ආවර්ත කාලයේ තත්පරනේ. ඒ ආවර්ත කාලය දන්නව නම් සංඛ්‍යාතය ලියන්න පුළුවන් නේ. සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය. ඒ කියන්නේ 5 බෙදීම 2. ඒ කියන්නේ 2.5යි. සංඛ්‍යාතය හර්ට්ස්. right. දැන් මේ විදිහට ඒ ගානේ තව කොටස් 3ක් තියෙනවා. ටගල හදන්න තනියම. මේ ආකාරයට හදන්න තනියම. වේගය ගැන සැලකිලිමත් වෙන්න වේගෙන් වැඩ කරන්න. බෝඩ් එක බලන්න අවශ්‍ය නැහැ. පුළුවන් ළමයි හදාගෙන යන්න. දෙවෙනි කොටස x සමානයි 0.3යි cos ci වාරයක් t ධන 0.5. ඉස්සෙල්ලා මේකේ වරහන් ඉවත් කළා මෙහෙම ලියාගෙන ඉන්න. x සමානයි 0.3යි cos ci phi t ධන 0.5යි ci phi වැඩි වුණාම 5යි phi නේ. දැන් ළමයින්ට පුළුවන් මේක සංසන්දනය කරන්න. අර දැන් මෙතන ලියවිලා තින්නේ විස්ථාපනය cosine ආකාර විදියට. එතකොට මම කියවනේ මේ x ද y ද කියන එක වැදගත් නැහැ. x කියලා ලියන්නත් පුළුවන් විස්ථාපනය අපිට y කියලා ලියන්නත් පුළුවන්. ඒක ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේක අපිට සංසන්දනය කරන්න පුළුවන්නේ x සමානයි a cos omega t ධන phi මේ සමීකරණෙත් එක්කනේ. මේකත් එක්ක සංසන්දනය කළොත් ළමයිට පේනවා ඇති විස්තරය හැටියට තියෙන්නේ 0.3 මීටර කියලා හිතමු. කාලාරම්භ කලාව හැටියට ඉන්නේ 5යි phi. එතකොට t ගේ සංගුණකය තමයි ඔමෙගා. බලන්න මෙතන t ගේ සංගුණකය හැටියට ඉන්නේ ci phi. එහෙනම් ඔමෙගා කියන්නේ ci phi. තනින් කරන්න. ඒ ඔමෙගා දන්නව නම් ආවර්ත කාලය ලියන්න පුළුවන් නේ. t සමානයි 2 phi බෙදීම ඔමෙගා. එතකොට 2 phi බෙදීම ඔමෙගා කියන්නේ ci phi. ඒ කියන්නේ තත්පර 50න් එකයි. නැත්නම් 0.02යි තත්පර. ඒ ආවර්ත කාලය දන්නව නම් අපිට සංඛ්‍යාත ලියන්න පුළුවන්. ඒකට ආවර්ත කාලේ hertz 50යි. කරන්න අනිත් කොටස් දෙකත්. තුන්වෙනි කොටස y සමානයි තනින් කරන්න 4/3යි sin 50යි t ධන 2. දැන් මේක අපි සංසන්දනය කරමු. y සමානයි a sin omega t ධන phi. මගට මෙතන මේ x ද y ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න එපා. ඒක x උනත් y උනත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒතර y සමානයි 4/3යි sin 50යි t ධන 2. ඒතර ඒක අපි සංසන්දනය කරනවා y සමානයි a sin omega t ධන phi. එන විස්තරය හැටියට තියෙන්නේ 4/3නේ. කාලාරම්භ කලාව වෙන්නේ 2. රේඩියන් 2යි.
කෝණය තල කෝණය මනින්නේ SI එකකේ රේඩියන්. එතකොට කාලාරම්භ කලාව රේඩියන් 2යි. ඊළඟට t ගේ සංගුණකයනේ ඔමෙගා හැටියට ගන්නෙ නේ. එතකොට මෙතන t ගේ සංගුණකය වෙන්නේ 50. එන ඔමෙගා කියන්නේ 50යි. එතකොට ආවර්ත කාලයේ t සමානයි 2 බෙදීම ඔමෙගා. ඔමෙගා 50යි. එතකොට 5 බෙදීම 25. සුළු කිරීම කරන්න 5ට 3.14 ආදේශ කළා. සුළු කිරීම කරන්න ඕනි. එතනින් ආවර්ත කාලය ලැබෙනවා. සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය. දැන් ආවර්ත කාලයේ 5 බෙදීම 25 නම් ඒකේ පරස්පරය 25 බෙදීම 5. 25 බෙදීම 3.14. මේක තත්පර මේක හර්ට්ස්. අඩුම තරමින් දශම ස්ථාන දෙකකට සුළු කළ උත්තරේ ලියන්න අවසාන උත්තරේ ලියන්න. බෝඩ් එක පිටපත් කරන්න දෙයක් නැහැ ළමයි තනියෙන් කරන්න. හතර y සමානයි වර්ගමූල 5 cos 30t ධන දශම 1. y සමානයි වර්ගමූල 5 cos 30t ධන දශම 1. එතකොට මේක අපිට සංසන්දනය කරන්න පුළුවන් y සමානයි a cos omega t ධන 5 නේ. y සමානයි a cos omega t ධන 5 එක සංසන්දනය කරන්න පුළුවන්. විස්තරයේ හැටියට ඉන්නේ එතකොට මූල 5. ඒක අහලා නැදත් අපි ලියාගෙන ගියා කලින් ගණන් වලත්. කාලාරම්භ කලාව හැටියට තියෙන දශම 1. t ගේ සංගුණකය තමයි ඔමෙගා. එතකොට t ගේ සංගුණකය 30යි. එහෙනම් ඔමෙගා කියන්නේ 30යි. t සමානයි 2 බෙදීම ඔමෙගා. ඔමෙගා 30යි. එහෙනම් 5 බෙදීම 15යි ආවර්ත කාලය වෙන්නේ. 5 කියන්නේ 3.14 බෙදීම 15. ඊළඟ සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය 15 බෙදීම 5 15 බෙදීම 3.14 හර්ට්ස්. අවසාන උත්තර ඔයගොල්ලෝ සුළු කරන්න. මෙන්න අපි ආවර්ත කාලය සහ සංඛ්‍යාතය හෙව්වා. එවන ලියන්න අද මුල්ම මාතෘකාව කලා වෙනස. මාතෘකාව ලියන්න. කලා වෙනස. ළමයින්ට මතක ඇති ගිය සතියේ කම්පන කලාව ගැන උගන්වලා මම ප්‍රස්ථාර දෙකක් ඇඳා. ඒ ප්‍රස්ථාර දෙක යටතේ වෙනම සටහන් දෙකක් ඇඳලා ඒකෙන් එක සටහනක් ඔයගලන්ට මතක තියාගන්න කියලා කිව්වා. කෝසයිනාකාර විචලනයට අදාළ සටහනකුත් මම ඇඳා, සයිනාකාර විචලනයට අදාළ සටහනකුත් ඇඳා. වඩා ජනප්‍රිය සයිනාකාර විචලන නිසා මෙන්න මේ කාරණය මම ගිය සතියේ කිව්වා මතක තියාගන්න. ඔන්න මම අද ආයි මතක් කරනවා. දැන් මෙතනින් පස්සේ මේ කාරණය හොඳට මතක තියාගත යුතුයි. ළමයි සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක්. ඒ වස්තුව y අක්ෂය ඔස්සේද යන්නේ x අක්ෂය ඔස්සේද යන්නේ ඒක වැදගත් නැහැ. සාධාරණ වශයෙන් ගත්තාම සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් කම්පන කේන්ද්‍රයේ ඉන්නකොට එයාගේ කලාව අපි සලකන්නේ අංශක බිඳුවයි. මේක ඊයේ සතියේ උගන්වපු දෙයක්. ආයි මම මතක් කිරීමක් කරන්නේ. සරල අනුවර්තීය චලිතයේ දෙන කෙනෙක් එයාගේ කම්පන කේන්ද්‍රයේ ඉන්නකොට කලාව බිඳුවයි. කෙලවරට ගියාම කලාව අංශක 90යි. රේඩියන් වලින් නම් 5 බෙදීම 2යි. නැවත කේන්ද්‍රයට ආවහම කලාව අංශක 180යි. රේඩියන් වලින් නම් 5. ප්‍රතිවිරුද්ධ කෙලවරට ගියාම කලාව 270යි. 90 3යි. එතකොට 2යි 5 බෙදීම 3යි රේඩියන් වලින් ගත්තොත්.
ඊළඟ නැවත කම්පන කේන්ද්‍රයට ආවහම කලාව අංශක 360යි රේඩියන් වලින් ගත්තොත් 2.5. මෙන්න මේ සටහන නැත්නම් මේ හැසිරීම කලාව සම්බන්ධයෙන් සරල අනුවර්තයේ චලිතය දෙන කෙනෙක්ගේ කලාව සම්බන්ධයෙන් තියෙන මේ හැසිරීම ඔයගොල්ලෝ මතක තියාගත යුතුයි කියන එක මම ගිය සතියේ අවධාරණය කළා. සරල අනුවර්තයේ චලිතය දෙන කෙනෙක් කම්පන කේන්ද්‍රයේ ඉන්නකොට කලාව 0යි, කෙළවරට ගියහම 90යි, නැවත කේන්ද්‍රයට ආවහම 180යි, ප්‍රතිවිරුද්ධ කෙළවරට ගියහම 270යි, නැවත කම්පන කේන්ද්‍රයට ආවහම 360යි. දැන් ඕක තමයි රිපීට් වෙන්නේ නේ. දැන් මම මේ කාරණේ මතක් කළේ ළමයි මේ කලා වෙනස කියන සංකල්පය ගැන ඉගෙන ගන්නකොට මේක අපිට අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්න ඕනි. එතන කලා වෙනස යටතේ ඔයගලගේ විෂය නිර්දේශය තියෙනවා අවස්ථා 3ක් ළමයින්ට පැහැදිලි කරන්න කියලා. කලා වෙනස අංශක 0 වෙච්ච අවස්ථාව, කලා වෙනස අංශක 90, එහෙම නැත්නම් රේඩියන් 5 බෙදීම දෙකක් වෙච්ච අවස්ථාව. ඒ වගේම කලා වෙනස අංශක 180. ඒ කියන්නේ රේඩියන් 5 වෙච්ච අවස්ථාව. මෙන්න මේ අවස්ථා 3 කලා වෙනස යටතේ ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා විෂය නිර්දේශය තුල. ඉතින් අතර මේවා ඉගෙන ගත්තට පස්සේ වෙනත් ආකාරයක කලා වෙනසක් වුණත් අපිට අංශක 270ක කලා වෙනසක් ඒ වගේ ඕනම එකක් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. හරිම සරල අදහසක් මේක තියෙන්නේ. කල්පනාවෙන් අහගන්න. එතකොට අපි ඉස්සෙල්ලම බලමු කලා වෙනස අංශක 0 අවස්ථාව. එතකොට දැන් අපේ මාතෘකාව උනේ කලා වෙනස. ඊටදී අනුමාතෘකාවක් හැටියට රෝම ඉලක්කම් 1 කියලා දාලා ලියන්න. කලා වෙනස අංශක 0 අවස්ථාව. කලා වෙනස අංශක 0 අවස්ථාව. මේක අපි බොහොම සරල සංකල්පයකින් ඉගෙන ගමු. ළමයි හැමෝම දන්නවා සරල අවලම්බය පිළිබඳව. සැහැළු තන්තුවක කෙළවරට තරමක් බර ඇති වස්තුවක් අපි යට ගහලා මේක පැත්තකට ඇදලා අතෑරියාම මෙයා දෝලණය වෙනවා. මේ පද්ධතිය තමයි අපි සරල අවලම්බය කියන්නේ. තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ සරල අවලම්බයක් සරල අනුවර්තීය චලිතයක් සිද්ධ කරනවද නැද්ද කියලා. දැන් අද අපි මේ කාරණේ ඉගෙන ගන්නවා ඔප්පු කිරීම සහිතව. එතකොට ඇත්තටම අපි ඔප්පු කරනවා සරල අවලම්බයක් සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. ඒක අපි ඊළඟට කරමු. දැන් පොඩක් මේ කාරණේ පිළි අරගෙන දැන් ඔන්න මෙයා මෙන්න මේ විදිහට කම්පණය වෙද්දී මම මේ කඩේ වලින් පෙන්නන යාගේ ගමන් පතය කියලා හිතන්න. දැන් මෙන්න කම්පන කේන්ද්‍රය, මෙන්න කෙළවර, ආයි කම්පන කේන්ද්‍රය, ප්‍රතිවිරුද්ධ කෙළවර, නැවත කම්පන කේන්ද්‍රය. ළමයි මම මෙයාගේ ගමන් පතය කම්පන කලාව හැටියට ලේබල් කරනවා. දැන් මෙතන කලාව 0යි. මෙතන කලාව අංශක 90යි. ආයි මෙතන කලාව අංශක 180යි. මෙතන කලාව අංශක 270යි. ආයි මෙතෙන්ට ආවහම කලාව අංශක 360යි. මම පොඩක් මෙයාගේ මේ ගමන් පතය කම්පන කලාව හැටියට ලේබල් කළා. මේක අපි A කියලා ගමු. A කියන වස්තුව. එයාගේ සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුව. එයාගේ ගමන් පතය මම කලාව හැටියට ලේබල් කරලා තියෙන්නේ. දැන් මෙයත් එක්කම කම්පණය වෙන තව අවලම්බයක් ගැන හිතමු. මම ඒක B කියලා සලකන්න. මෙන්න B කියන කෙනා. එතකොට මේ B කියන කෙනාගෙත් ඒක සරල අවලම්බයක්. මෙයාගෙත් මම ගමන් පතය කලාව හැටියට ලේබල් කරනවා. මෙයත් මේ විදිහට දෝලණය වෙනවා කියලා හිතන්න. එතකොට මෙතන කම්පන කේන්ද්‍රය එතනදී කලාව 0යි. මේ කෙළවරේදී 90යි. නැවත කේන්ද්‍රයට ආවහම 180යි. ප්‍රතිවිරුද්ධ කෙළවරට ගියාම 270යි. නැවත කේන්ද්‍රයට ආවහම 360යි. හරි. එතකොට මෙන්න සරල අවලම්බ දෙකක්. ඒගොල්ලන්ගේ ගමන් පතය කලාව හැටියට මම ලේබල් කරලා තියෙනවා. දැන් ළමයි හිතන්න t සමානයි බිඳුවේදී. ඒ කියන්නේ කාලය මනින්න පටන් ගන්න මොහොතේදී A කියන කෙනා මෙන්න මේ ස්ථානය හරහා මේ පැත්තට යමින් හිටියා කියලා අපි එමෙ හිතමු. කාලය t සමානයි බිඳුවේදී A කියන කෙනා මේ ස්ථානය හරහා මේ පැත්තට යමින් හිටියා. t සමානයි බිඳුවේදී.
මේ පැත්තට යමින් හිටියා t සමානයි බිඳුවේදී. මෙතන හිතන්න b කියන කෙනත් ඔය මොහොතේ මේ පැත්තටම යමින් හිටියා. b කියන කෙනත් මේ පැත්තට යමින් හිටියා කාලයේ t සමානයි බිඳුවේදී. පැහැදිලි? ළමයි දැන් මෙයාගේ අර කාලයේ t සමානයි බිඳුවේදී ඔයගලන්ට පේනවා කම්පන කලාව බිඳුවයි. මොකද හරියට මෙයා බිඳුව කියන අපි බිඳුව කියලා ගමු බිඳුව 180 360 ඕන එකක් ගන්න පුළුවන්. අපි බිඳුව කියලා හිතමුකෝ. එතකොට කාලයේ t සමානයි බිඳුවේදී මෙයා මේ පිහිටීම හරහා ඔන්න ගමන පටන් ගත්තා කියලා හිතන්න. එතකොට ඒ මොහොතේ ආගේ කම්පන කලාව අංශක බිඳුවයි. දැන් ඔය මොහොතේම b කියන කෙනත් හරියටම කලාව බිඳුව කරගත්ත පිහිටීමෙන් තමයි ගමන පටන් ගන්නෙ. එතකොට ළමයින්ට පේන්න ඇති දැන් මේ දෙන්න මේ විදිහට එකම මොහොතේ එකම ස්ථානයේ ওই විදිහට හිටියොත් දැන් ආරම්භයේදී මෙයාගේ කලාවත් බිඳුවයි මෙයාගේ කලාවත් බිඳුවයි ඔන්න අපි කියනවා මේ දෙන්න එකම කලාවේ ඉන්නවා. මේක තේරුම් ගන්න හරි සරල සංකල්පයක්. මේ දෙන්න එකම කලාවේ ඉන්නවා නැත්නම් සම කලාවේ ඉන්නවා මේ දෙන්න. දැන් මේ දෙන්න එකම කලාවේ ඉන්නව නම් ඒ දෙන්නගේ කලා වෙනසක් නැහැ නේ. මේ මොහොතේ මෙයාගේ කලාවත් බිඳුවයි මෙයාගේ කලාවත් බිඳුවයි. ඔන්න අපි කියනවා මේ මොහොතේ මේ දෙන්නගේ කලා වෙනසක් නැහැ. කලා වෙනස කීයද? බිඳුවයිනේ. වෙනස බිඳුවයි. දැන් ඊළඟට මෙයා තව ටිකකින් කලාව අනුවවන පිහිටීමට එනවා. ළමයි තේරුම් ගන්න ඒ මොහොතේම මෙයත් අනුවවන පිහිටීමට එන එක අනිවාර්ය නෑ. දැන් මේ දෙන්නගේ ස්ටාර්ට් එකේදී ආරම්භයේදී දෙන්න එකම තැන එකම විදිහට හිටියට ඊට පස්සේ මේ දෙන්න එකම විදිහට චලනය වෙන්න ඕන කියලා නීතියක් නෑ. ඒතර සමහර විට මෙයා අංශක 90ට එනකොට මෙයා ටිකක් අපි හිතමු හිමින් කම්පණය වෙන්නේ කියලානේ. මෙයා 90ට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. එයා 80 වෙන්න පුළුවන් ඉන්නේ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි මෙයා 90ට එනකොට මෙයාටත් ඕනනම් 90ට එන්න පුළුවන් නේ. හිතන්නේ එහෙම ආවා කියලා. දැන් බලන්න ආරම්භයේදී දෙන්න එකම මොහොතේ බිඳුවේ හිටියා. ඊට පස්සේ මෙයා 90ට එනකොට මෙයාත් 90ට එනවා. ඊළඟට මෙයා 180ට යනකොට මෙයාත් යනවා 180ට. මෙයා 270ට යනකොට මෙයාත් 270ට යනවා. මෙයා ආපහු 360ට එනකොට මෙයාත් 360ට එනවා. ළමයි මේ දෙන්නට ඕනනම් අර ආරම්භයේදී තීච්ච කලා වෙනසක් නැහැ කියන ලක්ෂණය එතනින් පස්සේ පවත්වගෙන යන්න පුළුවන්, මේන්ටේන් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපි කියනවා ඔන්න මේ දෙන්න එකම කලාවේ පිහිටන පරිදි දෝලණය වෙනවා කියලා. හරි සරල අදහසක්. මේ දෙන එකම කලාවේ පිහිටන පරිදි දෝලණය වෙනවා. එතකොට මේ දෙන්නගේ කලා වෙනස බිඳුවයි. මේ දෙන්න සම කලාවේ ඉන්නවා. ඔතන හරිම වැදගත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. ළමයි මේ කලා වෙනස කියන අදහස එක මොහොතකට අදාළව කතා කරන්නත් පුළුවන්. සමස්ත චලිතය ගැන සලකලා කතා කරන්නත් පුළුවන්. මොකද මං කිව්වේ දැන් බලන්න මෙයාගේ ආරම්භක කලාව බිඳුවයි. මෙයාගේත් ආරම්භක කලාව බිඳුවයි. ඒතර අපි කියනවා මේ මොහොතේ. ඔන්න දැන් මොහොතක් ගැන කල්පනා කරලා මං කලාව ගැන කියනවා. මේ මොහොතේ මේ දෙන්න එකම කලාවේ ඉන්නවා. එතකොට ඒ මොහොතේ ආරම්භක මොහොතේ දෙන්න එකම කලාවේ හිටියට ඒකෙන් අදහස් වෙනවද දිගටම මේ දෙන්න එකම කලාවේ ඉන්න ඕනි කියලා? නෑ. හැබැයි ඕනනම් දිගටම දෙන්නට එකම කලාවේ ඉන්න බැයිද? පුළුවන්. හැබැයි අනිවාර්ය නෑ. එතකොට ආරම්භක මොහොතේ දෙන්න එකම කලාවේ ඉඳලා ඊට පස්සෙත් දිගටම දෙන්න එකම කලාවේ ඉන්නත් පුළුවන්. ආරම්භක මොහොතට විතරක් කලාව සමාන කරගෙන ඊට පස්සේ මේ දෙන්නට විෂමාකාරයට වෙනස් විදිවලට චලනය වෙන්නත් පුළුවන්. එස මේක තේරුම් ගන්න මේ අමාරු දෙයක් නෙමෙයි. එස මට කියන්න අවධාරණය කරන්න අවශ්‍ය කාරණේ තමයි මේ කලා වෙනස කියන සංකල්පය ළමයි තේරුම් ගන්න යම් මොහොතකට අදාළව කතා කරන්නත් පුළුවන්. දීර්ඝ කාල පරාසයකට අදාළව කතා කරන්නත් පුළුවන්. එතකොට දැන් මේ දෙන්න ආරම්භක මොහොතේ විතරක් එකම කලාවේ හිටියොත් අපි කියනවා ඒ මොහොතේ දෙන්න එකම කලාවේ ඉන්නවා. ඒ මොහොතේ දෙන්නගේ කලාව වෙනස බිඳුවයි. පස්සේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දැන් ආරම්භක මොහොත එකම කලාව ඉඳලා ඊට පස්සේ දෙන්න එකම කලාව පවත්වගෙන දෝලණය වෙනවා නම් එන අපි කියනවා මේ දෝලන දෙකේ කලාව සමානයි හැමතිස්සෙම. මේ දෝලන දෙකේ කලා වෙනසක් නැහැ. ඔන්න කලා වෙනස පිළිබඳ මූලික අදහස තේරුම් ගන්න.
ඔය අපි කතා කළේ කලා වෙනස අංශක බිඳුව අවස්ථාව. right. ළමයට පුළුවන් නම් පාට දෙකක් පාවිච්චි කරලා මේ රූප දෙක අඳිනවා නම් වැඩිය හොඳයි. මම ඇඳලා තියෙනවා වගේ. right. තේරුම් අරගෙන රූප දෙක අඳින්නටක් ගාලා. හයිද රූප දෙක. right. අපි පොඩි සටහනක් ලියමු ළමයි මෙහෙම. ලියන්න. කාලයේ t සමානයි බිඳුවේදී කාලයේ t සමානයි බිඳුවේදී a හා b A හා B දෙදෙනාම කලාව බිඳුව වන කලාවාංශක බිඳුව වන පිහිටීමේ පවතී. කලාව අංශක බිඳුව වන පිහිටීමේ පවතී. මේ අනුව t සමානයි බිඳුවේදී a හා b හි කලාව සමාන වන්නේ යැයි කියනු ලැබේ. මේ අනුව t සමානයි බිඳුවේදී a හා b හි කලාව සමාන වන්නේ යැයි කියනු ලැබේ. එවිට මෙම මොහොතේදී A හා B අතර කලා වෙනස ශුන්‍ය වේ. එවිට මෙම මොහොතේදී A හා B අතර කලා වෙනස ශුන්‍ය වේ. අලුත් ඡේදකින් යන්න. ඉන්පසු කාලය ගතවන විට A හා B එකම කලාවේ පිහිටීම අනිවාර්ය නොවේ. දිගට මෙහෙම ඉන්න ඕනේ නැහැ. ඉන්පසු කාලය ගතවන විට A හා B එකම කලාවේ පිහිටීම අනිවාර්ය නොවේ. කෙසේ වුවද අවශ්‍ය නම් ඕනනම් ඒ දෙන්නට එකම කලාවේ ඉන්නත් පුළුවන් නේ. කෙසේ වුවද අවශ්‍ය නම් Aට හා Bට දිගටම එකම කලාවේ පැවතිය හැකිය. Aට හා Bට දිගටම එකම කලාවේ පැවතිය හැකිය. එසේ වන්නේ නම් එහෙම වුණොත් එසේ වන්නේ නම් A හා B එකම කලාවේ පිහිටන පරිදි A හා B එකම කලාවේ පිහිටන පරිදි දෝලනය වන්නේ යැයි කියනු ලැබේ.
දෝලණය වන්නේ යයි කියනු ලැබේ. හරි. ඔය අපි කතා කරේ ළමයි කලා වෙනස අංශක බිඳුව අවස්ථාව ලියන්න රෝමිලකන් 2 කියලා දාලා කලා වෙනස අංශක 90 අවස්ථාව. කලා වෙනස අංශක 90 අවස්ථාව. නැත්නම් රේඩියන් වලින් නම් 5 බෙදීම 2යි. right. දැන් දිගටම මම මේ රූප දෙකම යොදා ගන්නම් කතාවට. ඕගලන්ට ඇත්තටම එකිනෙකට ආපහු රූප අඳින්න වෙනවා. right. මෙහෙම හිතන්න. දැන් ළමයි කාලයේ t සමානයි බිඳුවේදී a කියන කෙනා කලාව බිඳුව වන පිහිටීමේ හිටියා. අපි හිතමු b කියන කෙනා මේ මොහොතේ t සමානයි බිඳුව කියන මොහොතේ එයා හිටියේ කලාව අංශක 90 වන පිහිටීම කියලා. මේ විදිහට මෙයා හිටියේ මෙතන කියලා හිතන්න. t සමානයි බිඳුවේදී b හිටියේ මෙතන. right. දැන් ඒතර බලන්න කාලය මනින්න පටන් ගන්න මොහොතේ a කියන කෙනා ඉන්නවා කලාව බිඳුව වන මාක් එකේ. ඔය මොහොතේ b කියන කෙනා ඉන්නවා කලාව අංශක 90 කියන මාක් එකේ. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැහැ එහෙමනම් ආරම්භක මොහොතේ මේ දෙන්නගේ කලා වෙනස කීයද? මේ හරිම සරල අදහසක් අපි කතා කරන්නේ. ආරම්භක මොහොතේ මේ දෙන්නගේ කලා වෙනස අංශක 90යි නේ. කවුද ලීඩ් කරන්නේ ඉස්සරහින් ඉන්නේ? මේ රූපය හැටියට නම් B තමයි ලීඩ් කරන්නේ නේ. අපි කියනවා ළමයි Aට වඩා අංශක 90ක කලාවක් B ඉදිරියෙන් ඉන්නවා. දෙන කලාව වෙනස 90යි Aට වඩා අංශක 90ක කලාවක් B කියන කෙනා ඉදිරියෙන් ඉන්නවා. දැන් කලින් කියපු විදිහටම ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී මේ ආරම්භක මොහොතේ තියෙන අංශක 90 කලා වෙනස ඊට පස්සේ ළමයි දිගට මේ විදිහටම තියෙන්න ඕනේ. මේක වෙනස් වෙලා යන්න පුළුවන් නේ. හැබැයි ඕන්නම් මේ දෙන්නට මේ ආරම්භක මොහොතේ තියෙන කලා වෙනස අංශක 90 කලා වෙනස පවත්වගෙන යන්නත් පුළුවන්, මේන්ටේන් කරන්නත් පුළුවන්. දැන් එහෙම මේන්ටේන් කරනව නම් මොකද වෙන්නේ? මෙයා බිඳුවේ ඉන්නකොට මෙයා 90 හිටියා. මෙයා 90ට එනකොට මෙයා යනවා කීයටද? 180ට නේ. ඊළඟ මෙයා 180ට එනකොට මෙයා යනවා කීයටද? 270ට. ඊළඟ මෙයා 270ට යනකොට මෙයා එනවා 360ට නේ. දේ ඕන්නම් මේ දෙන්නට පුළුවන් අර ආරම්භක මොහොතේ තියෙන අංශක 90 කියන කලා වෙනස දිගටම පවත්වගෙන යන්න. පවත්වගෙන නොයන්නත් පුළුවන් නේ. ඕනම් පවත්වගෙන යන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒ දෙන්න අර අංශක 90 කලා වෙනස දිගටම පවත්වගෙන දෝලණය වෙනව නම් අපි කියනවා මේ දෙන්න අංශක 90ක කලා වෙනසක් සහිතව දෝලණය වෙනවා. ඒ නැත්නම් ආරම්භක මොහොතේ විතර නම් ඕක තියෙන්නේ. එතකොට අපි කියනවා ආරම්භක මොහොතේ මේ දෙන්නගේ කලාවේ අංශක 90ක වෙනසක් තියෙනවා. ඒ විදිහට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. right. එතකොට කලා වෙනස අංශක 90 අවස්ථාව ටගල අඳින රූප සරහන් දෙක. දැන් වැඩේ දාන්න නිසා ටිකක් වේගෙන් අඳින රූපය. හරි. අපි එතන ලියමු සටහන. ලියන්න මෙහෙම. t සමානයි බිඳුවේදී කැපිටල් A හි කලාව අංශක බිඳුව වේ. කැපිටල් A හි කලාව අංශක බිඳුව වේ. t සමානයි බිඳුවේදී B හි කලාව අංශක 90 වේ. B හි කලාව අංශක 90 වේ. මේ 90
t සමානයි බිඳුවේදී a හා b අතර අංශක 90ක කලා වෙනසක් ඇතැයි කියනු ලැබේ. a හා b අතර අංශක 90ක කලා වෙනසක් ඇතැයි කියනු ලැබේ. තවද b aට වඩා අංශක 90ක කලාවක් ඉදිරියෙන් සිටින්නේ යයිද කිව හැකිය. එහෙම කියන්නත් පුළුවන්. තවද b aට වඩා අංශක 90ක කලාවක් ඉදිරියෙන් සිටින්නේ යයි. එයා ඉස්සරහින් ඉන්නවා ලීඩ් කරනවා. ඉදිරියෙන් සිටින්නේ යයිද කිව හැකිය. අලුත් පිළිකින් ලියන්න. ආරම්භක මොහොතේ ඇති මෙම අංශක 90ක කලා වෙනස දිගටම පවතින්නේ නම් a හා b අංශක 90ක කලා වෙනසක් සහිතව දෝලනය වන්නේ යයි කියනු ලැබේ. දෝලනය වෙනවා නැත්නම් කම්පණය වෙනවා. දෝලනය වන්නේ යයි කියනු ලැබේ. ලියන රෝම ඉලක්කම් 3 කලා වෙනස අංශක 180 අවස්ථාව. කලා වෙනස අංශක 180 අවස්ථාව. දැන් මම පැහැදිලි කිරීමක් නොකලත් මම දැන් ළමයෙකුට මේ தত্ত্বය තේරුම් බේරුම් කරගන්න පුළුවන් විය යුතුයි. ළමයි A කියන කෙනා t සමානයි බිඳුවේදී ඔන කලාව බිඳුව වන පිහිටීමේ හිටියා. ඒතර B කියන කෙනා t සමානයි බිඳුවේදී හිතන්න එයත් මේ ස්ථානයේම ඉන්නවා. හැබැයි මොකක්ද වෙනස? හිතන්න මොකක්ද වෙනස? එයා අනිත් පැත්තටයි යමින් ඉන්නේ. මෙහාට t සමානයි බිඳුවේදී. ළමයි එතකොටනේ අර කලා වෙනස 180 කියන අදහස එන්නේ නේ. මොකද දැන් මෙයා බිඳුවෙන් පටන් ගන්න බිඳුව 90 180 270 360. මෙයත් බිඳුව 90 180. එතකොට බිඳුවෙන් පටන් ගන්නකොට අපි මෙහාට යනවා කියලා හිතුවොත් එන 180 වෙදී යා මේ ස්ථානයේම ඉන්නේ. හැබැයි අනිත් පැත්තට යන්නේ නේ. එතකොට බලන්න දැන් රූප දෙක අඳිනකොට තමයි එකම තැන දෙන්න හිටියට අර දැන් පළවෙනි රූප සටහනේ දෙන්නත් පළවෙනි රූප සටහනේදී දෙන්න එකම තැන හිටියේ. හැබැයි ඊතල දෙක තිබුණේ එකම පැත්තට. දැන් මේ තුන්වෙනි රූප සටහනේදී දෙන්න එකම තැන ඉන්නවා. හැබැයි ඊතල දෙක තියෙන්නේ පැහැදිලිව තේරුම් ගන්න දෙපැත්තට. එතකොට මෙයා පටන් ගන්නකොට මෙයා අර වට භාගයක් ගිහිල්ලා ඇවිල්ලා වගේ නේ 180 මාක් එකට ඇවිල්ලා. එතකොට t සමානයි බිඳුවේදී a කියන කෙනා අංශක බිඳුව කියන කලාවේ ඉන්නවා. t සමානයි බිඳුවේදී b කියන කෙනා අංශක 180 කලාවේ ඉන්නවා. එතකොට මොකද්ද අපි කියන්නේ? මේ මොහොතේ මේ දෙන්නගේ අංශක 180ක කලා වෙනසක් තියෙනවා. ඉතින් ළමයි දන්නවා දැන් ඔය කලා වෙනස ඊළඟට වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔක පවත්වගෙන යන්නත් පුළුවන්. පවත්වගෙන යනවා නම් මොකද්ද වෙන්න ඕනි? මෙයා 90ට එනකොට ළමයි තේරුම් ගන්න මෙයා යනවා කීයටද? 270ට. ඊළඟට මෙයා 180ට එනකොට මෙයා එනවා කීයටද? 360ට. එහෙම ආරම්භක මොහොතේ තීච්ච කලා වෙනස ඕනනම් දිගටම දෙන්නට පවත්වගෙන යන්නත් පුළුවන්. එහෙම දිගටම පවත්වගෙන ගියොත් මොකද්ද අපි කියන්නේ? A සහ B අංශක 180ක කලා වෙනසක් සහිතව දෝලණය වෙනවා කියලා අපි කියනවා. හරිම සරල සංකල්පයක් මේ කලා වෙනස කියන එක. ඒක එකපාර තේරුම් ගන්න. මේ වර සටහන් වලට සීමා කරන්නේ නැතුව විෂය කරුණු ඉගෙන ගන්න. මොකද මේ වීඩියෝස් බලලා ඉවර කරලා වැඩක් නැහැ. මේක තමයි දැන් ඔයගොල්ලන්ගේ පන්තියනේ. ඒක නිසා මේවා විභාගය සඳහා මේ පාඩම් වැඩ ටික අපි ඉවර කරනකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ. නිකන් මේක සටහන් කරගෙන එහෙම නැත්නම් බලලා ඉවර කරලා වැඩක් නැහැ. විෂය කරුණු පුළුවන් වෙන්න ඕනේ. රයිට්. ඔන්න කලා වෙනස අංශක 180 වෙච්ච අවස්ථාව. රයිට්. ටගලන්දින රූප සටහන් දෙක. පාට දෙකක් පාවිච්චි කරන්න.
ඊතර දෙක දෙපැත්තට තියෙන්නේ. හරි. ලියන්න මෙහෙම. t සමානයි බිඳුවේදී කැපිටල් A හි කලාව අංශක බිඳුව වන අතර කැපිටල් A හි කලාව අංශක බිඳුව වන අතර B හි කලාව අංශක 180 වේ. මේකෙන් ලියන්න. B හි කලාව අංශක 180 වේ. මේ අනුව t සමානයි බිඳුවේදී A හා B අතර අංශක 180ක කලා වෙනසක් ඇතැයි කියනු ලැබේ. අංශක 180ක කලා වෙනසක් ඇතැයි කියනු ලැබේ. ආරම්භක මොහොතේ ඇති මෙම කලා වෙනස දිගටම පවතින්නේ නම් A හා B අංශක 180ක කලා වෙනසක් සහිතව දෝලනය වන්නේ යැයි කියනු ලැබේ. ළමයි තන තරුවක් දාලා මේ බලන්න වැදගත් කාරණයක්. දැන් අපි කතා කළා බලන්න. කලා වෙනස අංශක බිඳුව අවස්ථාව, කලා වෙනස අංශක 90 අවස්ථාව, කලා වෙනස අංශක 180 අවස්ථාව. ළමයි මේ අපි කතා කරපු අවස්ථා තුනෙන් එකකට විද්‍යාවිදි කියනවා ප්‍රතිවිරුද්ධ කලාවේ ඉන්න අවස්ථාව කියලා. A හා B කියලා හිතන්නකෝ. A හා B කියන දෙන්න ප්‍රතිවිරුද්ධ කලාවේ ඉන්නවා කියලා කියනවා මේ අවස්ථා තුනෙන් එකකට. මම හිතනවා මම විස්තර කරන්න දෙයක් නැහැ. ඕනම දරුවෙකුට තේරෙන්න ඕනි මේක හරියට අහගෙන හිටියානම් මොන අවස්ථාවට වෙන්න ඇද්ද මේ දෙන ප්‍රතිවිරුද්ධ කලාවේ ඉන්නවා කියලා කියන්නේ. කලා වෙනස බිඳුව වුණාමද, කලා වෙනස 90 වුණාමද, කලා වෙනස 180 වුණාමද නේ. ඊටම පැහැදිලි මේ මෙන්න ප්‍රතිවිරුද්ධ ස්වභාවයනේ. එකම තැන දෙපැත්තට යනවා ප්‍රතිවිරුද්ධ ස්වභාවය. එහෙනම් දෙන්නේගේ කලා වෙනස අංශක 180 වුණාම අපි කියනවා මේ දෙන්න ප්‍රතිවිරුද්ධ කලාවේ පිහිටනවා කියලා. ගැටලු විසඳනකොට ඕක වැදගත් යෙදුමක්. ඒක හොඳට මතක තියාගන්න. රයිට්. ලියන්න තරුවක් දාලා කලා වෙනස අංශක 180ක් වන්නේ නම් කම්පණය වන වස්තු දෙක ප්‍රතිවිරුද්ධ කලාවේ ඇතැයි කියනු ලැබේ. හරි. ළමයි එතකොට අද දෝලන හා තරංග පාඩමේ දෙවෙනි දවස. ඔයාලා දන්නවනේ වීඩියෝ එක අපි කොටස් කීපයක් හැටියට ගේන්නේ. එහෙනම් අද දෙවෙනි දවසේ පළවෙනි කොටසේ වැඩ මෙතනින් ඉවර වෙනවා. දැන් ඔයගලන්ට පුළුවන් දෙවෙනි දවසේ දෙවෙනි කොටසත් එක්ක ඊළඟට සම්බන්ධ වෙන්න.